හරිනේ. ඒ හින්දා දැන් ICT ඔයාලා හැමෝම තෝරගන්න ඇත්තේ කවුරු හරි කිව්ව හින්දා වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ කවුරු හරි ICT හොඳයි කියලා කිව්ව හින්දා වෙන්න ඇති. එතකොට ICT නැතුව මේ ලෝකේ ඉස්සරහට ජීවත් වෙන්න බෑ වගේ එකක් හින්දා වෙන්න ඇති. නේද? ICT නැත්තම් අපරාධේ. නිකම් මේක කරන්න ඕනි. ඉස්සරහට යනකොට IT ඕනි කියලා දැනෙච්ච හැඟීමක් හින්දා වෙන්න ඇති. නේද? ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ඔයාලව රවට්ටගත්ත හැඟීමකින් ICT කරනවා වෙන්න පුළුවන්. මතක තියාගන්න මගදී කෙලවෙන ගොඩක් උන්ට මගදී කෙලවෙන්නේ කියන්නේ මුලදී ඔයා රැවටිච්ච නිසා. විෂයන් තෝරගන්නකොට ගොඩක් අය රැවටිනවා. ICT කරන්න ඕනේ. හොඳ ICT නැතුව ඉස්සරහට යන්න බෑ වගේ එකක්. එහෙම නැත්නම් ඔයාලගේ O level ගුරුවරු කිව්ව හින්දා. එහෙම නැත්නම් කොහේ හරි ICT පන්තියකට ගිහිල්ලා රැවටිච්ච හින්දා. يعني කොහේ හරි ICT පන්තියක සෙමිනර් එකකට සෙට් වෙලා ICT තමයි මේ ලෝකේ හොඳ ඒක කරේ නැත්නම් උඹලා නිකන් විනාශයි වගේ එකක් දැනෙච්ච නිසා ICT තෝරගත්ත අය වෙන්න පුළුවන්. මම දන්නේ මෙතන নানা ප්‍රකාරව ICT තෝරගත්ත අය ඇති එක එක හේතු මත. හැබැයි ඔය හේතු ටික බෑ ළමයි එක පන්තියකට එනකොට. මොකද මෙතන මේ ඉන්න ළමයි ටික ඔක්කොම දැන් මොන චින්තනයෙන් ඇතුළට ආවත් ඔයගොල්ලෝ ඇතුළේදී මේ ඔක්කොම වල එකක් වෙන්න ඕනේ. ඒ නිසා මෙතන මට වටින්නේ අවංකවම ICT වලට ආදරේ කරලා ICT වලට ආපු ළමයි ටික. ඒ කියන්නේ ICT වලට ආදරේ. ICT විෂයට කාටවත් බනින්නවත් දෙන්නේ නැහැ. ඒ කියන්නේ ICT වලට පට්ට ආදරේ සෙට් එකක්. නිදා ගන්නකොටත් උන්ට මතක් වෙන්නේ ටෙක්නොලොජි ගැන. උන් හැම වෙලේම හිතන්නේ ටෙක්නොලොජි ගැන. ඒ කියන්නේ උන්ට කවුරුත් කියන්න ඕනේ නැහැ ICT කරන්න කියලා. උන් විසින්ම හිතලා තමයි ICT තෝරගත්තේ. එහෙම නැතුව කවුරුත් කිව්ව හින්දවත් ඉසෙඩ් එක වැඩි හින්දවත් කැම්පස් යන්න ලේසි හින්දවත් ජොබ් එකක් කරන්න ඕනේ හින්දවත් ICT කරන අය නෙවෙයි. හරිද? ඔව්. හදවතින්ම ICT කියන විෂය තෝරගත්ත ළමයි ටිකක් ඉන්නවා නම් මෙතන අන්නේ ළමයි ටිකත් එක්ක තමයි ඉස්සරහට යන්න ලේසි. උන් ටික තමයි ළමයි පාස් වෙන්නේ උන් ටික. උන් ICT කරන්නේ පේපර් එකට ඒකක් ගන්න නෙවෙයි. උන් ICT කරන්නේ ළමයි. ඒ සබ්ජෙක්ට් එකකින් මේ ලෝකෙ වෙනස් කරන්න උවමනාවක් තියෙන හින්දා. උන් මේ සබ්ජෙක්ට් එකට ආදරේ හින්දා. එහෙම නැතුව මේ සබ්ජෙක්ට් එක විනාශ කරන්න කවුරු හරි ඇවිල්ලා ඉන්නවා නම් ඒ කියන්නේ නිකන් ඔයා නිකන් මේක මේ ICT වලට නිකන් මේ A level වලට ඒකක් ගන්න ICT පාස් වෙලා ජොබ් එකක් කරගන්න වගේ ඇවිල්ලා ඉන්නවා නම් ICT වලට ඔයගොල්ලෝට ඔය කොහේ හරි ගොන්ජයියගේ පන්තියක් හොයාගත්තා නම් ලීසි. එයා ඔයාලට සබ්ජෙක්ට් එක කියලා දෙයි. ඔයගොල්ලෝ ඊට පස්සේ සබ්ජෙක්ට් එක අරගෙන ඒකක් අරගෙන ඒගොල්ලන්ගේ රිසල්ට් කොලයක් පුරවලා අවුලක් නැහැ. එහෙම යන්න. හේතුව ළමයි මම ඉපදිච්ච දවස් ඉඳලා අද වෙනකම්ම මම ඉගෙන ගත්තේ ICT. මම දන්නේ ICT. මං කන බත් ඇටයක් ගානේ තියෙන්නේ ඒක ඇතුලේ ICT වෙනුවෙන් ICT නේද? ඉගෙනගෙන හම්බ කරලා ගත්ත සල්ලි. ඒ නිසා මම මේ සබ්ජෙක්ට් එකට ආදරේ. ඒතකොට මේ සබ්ජෙක්ට් එකට මෙතන ඉන්න කවුරු හරි හැල්ලු කරනවා නම් ඒ සබ්ජෙක්ට් එකකට මොනවා හරි අනවශ්‍ය දේවල් කතා කරනවා නම් ඒකට මම කැමති නෑ. ඒ නිසා ළමයි අද ඉඳලා ඔයගොල්ලෝ දිගටම පන්තියට සම්බන්ධ වෙනවා නම් විෂයට ආදරය කරන්න පුරුදු වෙන්න. ඉස්සෙල්ලම තමන් ඉගෙන ගන්න විෂයට ගරු කරන්න, රෙස්පෙක්ට් කරන්න, ආදරය කරන්න. ඒ විෂය ගැන හොයලා බලන්න. ඒ විෂය අවබෝධ කරගන්න. ඒ විෂයෙන් ලෝකයේ දිනු පුද්ගලයෝ ගැන හොයන්න. ඒ විෂයෙන් ලෝකයේ දිනු ආයතන ගැන බලන්න. ඒ විෂය අනාගතයේදී මේ ලෝකෙට කරන්න යන දේවල් මොනවද කියලා බලන්න. ඔයා මොන විෂය ඉගෙන ගත්තත් කමක් නැහැ. ඒ ඕනෙම විෂයක් ඔයා අවබෝධ කරගන්න. හේතුව හරියට මේක කසාදයක් වගේ. ඔයා මේ කරන්න යන්නේ කසාදයක්. ඔයා අවුරුදු 2යි මාස 6ක් දීගයක් කන්න යනවා මේ විෂයත් එක්ක. ඒ විෂයේදී ඔයා දීගේ කන්න යනකොට ළමයි ඔයා දැනගෙන ඉන්න ඕනේ දීගේ කන්න යන එක මොන වගේද? මොකද ඔයා කසාද වදින දවසට කසාද වදින එක ඔයා තේරුම් ගත්තේ නැත්නම් ඔයා කොහොමද එයත් එක්ක ගමනක් යන්නේ? ඔයා දෙන්න ප්‍රශ්න විසඳගන්නේ කොහොමද? මොකද ඔය ජීවිතේ වැටීම් තියෙයි, හැප්පීම් තියෙයි. නේද? හිතරිද වීම් තියෙයි. තමයි සමහර කාලවලදී පාඩම් තේරෙන්නේ. සමහරලාට පාඩම් තේරෙනවා. විභාගවලදී ලකුණු නැහැ. පන්තියට එන්න බැරි වෙනවා. තරහ වෙනවා, රණ්ඩු වෙනවා, එපා වෙනවා. හැබැයි අපි අතෑරියොත් එතනදී අපි ජීවිතේම අතෑරියා වගේ. ඕනෙ විෂයක් එහෙමයි ළමයි. ඕනෙ විෂයක් පටන් ගන්න දවසේ හරි ලස්සනයි සුන්දරයි. මේ විෂයන් හදලා තියෙන්නේ මුලදී ඕගොල්ලන්ට හරිය ලේසි දේවල් උගන්වලා විෂයට ආශාවක් ඇති කරන්න. පස්සේ මොකද දන්නවද වෙන්නේ? පස්සේ 13 වසරට එහෙම ගිහිල්ලා ලොකු අමාරු පාඩම් එනකොට ළමයි ඔයාට තේරෙන්නේ නැතුව යනවා. ඔයා තේරුම් ගන්නේ නැහැ ඔයාට තේරෙන්නේ නැති විෂය අමාරු නිසා කියලා. හැබැයි ඔයා තේරුම් ගන්නේ ඔයාට තේරෙන්නේ නැති ගුරුවරයාගේ අවුලක් හින්දා කියලා. ගුරුවරුන්ගේ අවුල් හින්දා තේරෙන්නේ නැතුව යනවා. හැබැයි සමහර වෙලාවට අර වගේ ගැටලු ඇති වෙලා ළමයි විෂය අතාරිනවා. ඒ අතාරින එක ළමයි ඊට පස්සේ ආයි ඒ විෂයට බැන තමයි යන්නේ. ඉතින් ඒ හින්දා අපි දෙයකට ආදරේ නම් ඒ දේ අපිට එපා වෙන්නේ නැහැ. අපිට ඒ දේ තේරෙන්නේ නැතුව යන්නේ නැහැ. මොකද ඔයා පන්තියේදී නිදාගෙන නෙවෙයි ඉන්නේ.
ඔයා උදේ 8 පන්තියේ උදේ 7ට හැරෙනවා ළමයි. 7 ඉඳලා බලාගෙන මට කරදර කරනවා සර් ලින්ක් එක දාන්න සර් ලින්ක් එක දාන්න අපි ඇවිල්ලා ඉන්නේ කියලා. ඔයාලා හිතන්නේ 2024 විභාගෙ ලියනකම් ඔන්න ඔය ඇම්ම ඔයාලට හැමදාම වෙනස් වෙන්නේ නැතුව තිබ්බොත් මේ විෂය ළමයි කකුල් දෙක වතුරේ දාගෙන පාඩම් කරගෙන නිකන් මැරීගෙන කරන්න ඕන විෂයක් නෙවෙයි ළමයි. අනිත් උන් මෙහෙම නැහිනකොට අපිට එදිනෙදා කියා දීපු දේවල් එදිනෙදා අපිට මතක තියෙනවා. මොකද අපි ආදරෙන් ඒවහන් හිටියා. කටෙන් පිට වෙන හැම වචනයක්ම ඕගොල්ලෝ අල්ලගත්තා. අන්තිමට ඕගොල්ලන්ට ඒ කියලා දීපු දේවල් ළමයි කන හරහා මොලේටම ගිහිල්ලා තියෙන්නේ. ඔයා ආස නැද්ද එහෙම වෙන්න? එහෙම නැත්නම් ඔයා ආස මේ පොත්පත් අරගෙන මිටි ගණන් පාඩම් කරගෙන උදේ රෑ ළමයි තමන්ට තියෙන නිදහස් කාලෙත් විනාශ කරගෙන තමන්ගේ ජීවිතේ එන්ටර්ටේන්මන්ට් කියන පැත්ත නැති කරගෙන ළමයි පොත් ගුල්ලෝ වගේ පාඩම් කරලා විභාගෙ ලියලා ඊට පස්සේ ඔයාට ලැබෙන සමාජයේ ඕගොල්ලෝ දුක් විඳිනවද? එහෙම නැත්නම් ළමයි කොන්ද කෙලින් තියාගෙන මිනිහෙක් විදියට ආතල් ටික අරගෙන එන්ජොයි කරලා විභාගෙත් ලියලා පාස් වෙලා සමාජ දැනුමත් අරගෙන විභාගෙ කොට දාගන්න තමයි ඕගොල්ලෝ කැමති. ඒ දේ කරන්න නම් අද ඉඳලා ඕගොල්ලෝ වෙලාවට පන්තියට එන්න ඕනේ. ඔන්ලයින් පන්තියේ ඉන්නකොට තමන්ගේ ගෙදර අයට කියලා තියන්න ඩිස්ටර්බ් කරන්න එපා. එළියේ කෑ ගහන්න එපා. ඔයත් එක්ක කතා කරන්න එපා. ඒක ඒ විදිහට ඔයා වාතාවරණය හදාගන්න. මම මේ කියන දේවල් කරන්න උගන්වන්න පුළුවන් ලංකාවේ ඉන්න ඕනි ගුරුවරයෙක්ට. ඉගෙන ගන්න ඕනි තරම් රිසෝසස් තියෙනවා. ඔයගොල්ලන්ට දැන් මම මේක නිකන් දැනෙනවා නේද බයිලා කියන්න එපා බණ කියන්න එපා උගන්වන්නකෝ කියලා ඵලයන් යන්න මේ පන්තියේ. මේ ටික අහගන්න පුළුවන් නම් මම මේ කියන විදිහට හැදෙන්න පුළුවන් උන් ටික විතරක් පන්ති ඉදපල්ල. හරිද? සර් අපිට හදිස්සි උගන්වන්නකෝ කියලා එහම හදිස්සි කාර්යෝ ඉන්නව නම් ඵලයල්ද. මම මේක මගේ විදිහට හදාගෙන තියෙන්නේ මේක මගේ පන්තිය. මොකද මෙතන ඉඳලා ඕගොල්ලන්ට යන්න පුළුවන් මාව සෙට් වෙන උන් එක්ක විතරයි. මාව සෙට් වෙන්නේ නැත්තම් මෙතෙන්ට අවිල්ල තියෙන ඕගොල්ලෝ නිකන් මේ ඕගොල්ලන්ට ඕන විදිහට ඉගෙන ගන්න නම් ඒක නම් මං ඉඩ දෙන්නේ නැහැ. මයි කා මයි පැට්‍රල් මට ඕන විදිහට තමයි ඕගොල්ලෝ ඉන්න ඕනේ. නිසා මම මේ කියන්න තියෙන ටික මම කියනවා. මේ ටික කියලා ඕගොල්ලන්ව මට ඕන විදිහට හදාගත්තේ නැත්නම් ළමයි කිසිම විනයක් නැති පිළිවෙලක් නැති හික්මීමක් නැති ළමයි ටිකක් තමයි ඉස්සරහට අපිට බිහි වෙන්නේ. හරිද? එහෙම නැත්නම් ඒක පිළිවෙලක් නැතුව යනවා ළමයි. ඔහේ යන්නම් වාලේ යනවා. ඉගෙන ගන්නේ නැහැ. විෂයට තියෙන පාඩම් ටික ගැන අවබෝධයක් නැහැ. ඔයාලගෙන් මම ඇහුවොත් මේ විෂයට පාඩම් කීයක් තියෙනවද? මේ විෂයේ තියෙන ලොකුම පාඩම මොකද්ද? ලකුණු වැඩිම තියෙන පාඩම මොකද්ද? මේ විෂය පාඩම් කරන්න ඕනි ප්‍රධාන පාඩම් ටික මොනවාද? ඒකක් ගන්නව නම් ඕනි පාඩම් මොනවාද? S එකක් ගන්නව නම් ඕනි පාඩම් මොනවාද? ලේසිම පාඩම් මොනවාද? වැඩක් නැති පාඩම් මොනවාද? වටිනම පාඩම් මොනවාද? වාගෙන් ඇහුවාම ඔයාලට කියන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද මේ ඔයා ආදරය කරන කෙනා. ඒ නිසා මේ ආදරය කරන්න වෙන වෙනම හොයාගෙන වැඩක් නැහැ අපිට. උන් එක්ක මැසේජ් කරා කියලා අපිට ලැබෙන දෙයක් නෑ නේ ළමයි. උදේ ඉඳන් රැ වෙනකම් මොකෙක් හරි එක්ක මැසේජ් කරා කියලා මොනවද අපිට ලැබෙන්නේ? ඔයාලා හිතලා බලන්න. නිකන් අපේ කාලය විනාශ වෙන එකක් විතරයි. ඒ නිසා ඔයා මෙයාත් ආදරය කරන්න මෙයාට. උදේ ඉඳන් හවස වෙනකන් එයාගෙන හොයන්න Google එකේ ටයිප් කර කර. හරිද? YouTube එකේ වීඩියෝස් බලන්න. මොනවද ඉදිරියේ මේ අප්ඩේට් වෙන්න තියෙන ටෙක්නොලොජි. ඊට පස්සේ ඔයගොල්ලෝ හීනමවන්නේ මේ වගේ ඉනෝවේෂන් එකක් කොහොමද කරන්නේ කියලා. ඒකට අනිත් සබ්ජෙක්ට් වල ගුරුවරුන්වත් එකතු කරගන්න. දැන් ටෙක් වගේ කරනවා නම් ETS FP ගුරුවරුත් එකතු කරගෙන ICT knowledge එකක් හදාගෙන 2024ට යන ගමනේ ඔයාගේ ඉනෝවේෂන් එකක් වෙනුවෙන් ඔයගොල්ලෝ වැඩ කරන්න. එහෙම නැතුව නිකම්ම අද මේකට ඇවිල්ලා ආස උගන්වන්න පළවෙනි පාඩම කියලා මට නිකම් පොරටෝක් දීගෙන ළමයි. මගේ හිත රිද්දනවට වඩා ඔයගොල්ලෝ කරන්න ඕනේ දේවල් ටික තමයි මම මේ පැහැදිලි කරන්නේ. හරිද? එතකොට මේ ICT වල අපිට තියෙනවා 12 වසර සහ 13 වසර කියලා දෙකක්. හරිද ළමයි? එහෙනම් පොතක් කරගෙනද ලියා ගන්න ඕනේ මෙන්න මේ දේවල්. ආයි කියන්නේ නැහැ මේවා. අද තමයි ළමයි first and last. 12 වසර. හරිද? grade 12. 12 වසරේ පාඩම් තියෙනවා අපිට 5ක්. 12 වසරේ පාඩම් 5ක් තියෙනවා. 2003 ක්ලාස් එකට ජොයින් වෙන්න ඕන. මෙසේජ් එකක් දාලා තියන්න. ඔයගොල්ලන්ගේ තාම මොලේ අවුල් වෙච්ච යාළුවෝ ඉන්නවනම් මේ සබ්ජෙක්ට් එක ටග් ගාලා ලින්ක් එක එවලා මෙසේජ් එකක් දාන්න වරෙන් පන්තියට කියලා. ආයි මේ ටික අහගන්න බෑ මේ ටික ඔළුව හදාගන්න බෑ මොකද මේ ඌ දැනගන්න ඕනි වෙන අපේ පන්තියෙන්න ඕනේ නෑ ළමයි අපේ පන්තියෙන්න ඕනේ නෑ ඕනි පන්තියකට යන්න කියන්නේ එහෙම අවුලක් නෑ කසාද බෙන්දෙකට මට කියන්න පුළුවන් ඒ ගෑණි දාලා අපි ගාවට වරෙන් කියලා එහෙනම් තමයි මෙහිම කරන්න බෑ හරිද වෙන එකට ආදරය කරන්න ආදරය කරන්න කියන්නේ නමුත් මේ අද මේ කියලා දෙන්නේ යන්නේ ඒගොල්ලන්ට අවබෝධයක් මේ ඒගොල්ලෝ රැවටෙනවනේ ගොඩක් වෙලාවට පන්ති ඇස්සේ රැවටෙනවා ඒගොල්ලෝ පට්ට රැවටිල්ලක් එන්නේ ළමයි පන්ති ඇස්සේ අද මම මේ අවංකවම ඔයගොල්ලන්ට ICT විෂයේ ඇත්ත පෙන්වන්න යන්නේ ICT වල ඇත්ත. ඒ නිසා ටක් ගාලා ඔයගලන්ගේ යාළුවෝ ඉන්නවා මම දන්නවා. එකට යාළුවෝ 10 දෙනෙක් ගන්න ගේන්න පුළුවන් මේක ඇස්සර දෙන්න. එකට යාළුවෝ 10ක් ගේන්න පුළුවන්. පහක්. ගෙනල්ලා උන්ට මෙන්න මේ ටික කියලා දෙන්න. එතකොට අපි කවදාරි දවසක ළමයි අමාරුවෙන් ඉගෙනගෙන එළියට එන ලෝකේ උන් ටික ලස්සන කරලා තියෙයි.
නැත්තම් අපේ පන්ති වල ඉන්නේ ළමයි ඕනෙම තැනක හොද තියෙන තැන් වල ಗುಣ තියෙන තැන් වල ඉන්නේ හරි පොඩ්ඩයි. උදේ නැගිට ගමන් හැමෝම කිරියක බොන රටේ කොළ කැදේකක් බොන්නේ හරි පොඩි පිරිසක් නේ ළමයි. ඒ වගේ තමයි ඕනෙම දෙයක ළමයි රැයට රයිස් කන රටේ ගුණාත්මක කෑම එකක් කන්නේ රැයට හරි සුළු පිරිසයිනේ. කියන්නේ වැඩිපුර පිරිසක් අහුවෙලා තියෙන්නේ අර නරක දෙයක. ඉතින් ළමයි ඕනි තරම් පුරවගෙන ඉන්නේ ගුණයක් නැති තැන්වල. ගුණයක් තියෙන තැන්වල ඉන්නේ හරි සුළුතර පිරිසක්. ඒ සුළුතර පිරිස මේ රටේ ගුණාත්මක දේවල් වපුරනකොට අර මොලේ විකෘති වෙච්ච උන් ටික ළමයි අපිට ඒ දේ කරන්න අවස්ථාවක් හදලා දෙන්නේ නැහැ. උන් මේ රට විනාශ කරනවා. හතර මතක තියාගන්න. ඔයගොල්ලෝ ක්වොලිටි එඩියුකේෂන් එකක් අස්සට ඇවිල්ලා මේ විෂය හරියට ඉගෙනගෙන මේ විෂයෙන් හරියට වැඩ දානකොට ළමයි අර වටේ පිටාවේ ඉන්න මොලේ විකෘතිකයෝ ටික අපිට වැඩ දාන රට විනාශ කරලා තියෙනවා. දැන් පේන්නේ නැද්ද මේ දේශපාලඥයෝ කරා. දැන් හොඳ දේශපාලඥයෙක් දේශපාලනයට આવොත් ඌට හොඳ දේශපාලඥයෙක් වෙන්න පුළුවන්ද? බෑ. ඇයි? වටේ ඉන්න මොලේ විකෘතික දේශපාලඥයෝ දේශපාලනය විනාශ කරනවා. දැන් අර අවංකව දේශපාලනය කරන වැඩෙට පුතේ මේ රටේ ලේබල් එකක් වදිනවා. බත් ඒ 255න් එකෙක් 225න් එකෙක්. ඒක කලේ කවුද එතකොට? අර උද කලේ නෑ. අර විකෘතිකයෝ ටික. ඕකම අපිටත් වෙනවා. අපි මෙතන ළමයි හරි ජෙනිවින් හරි ස්ටෑන්ඩඩ් ක්වොලිටි එකක් මේන්ටේන් කරගෙන අපි මේ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්නවා සුපිරියටම වෙන උන්ට වඩා. එහෙම ඉගෙනගෙන ළමයි අපේ එළියට එනකොට අර වටේ ඉන්න උන් ටික ළමයි සබ්ජෙක්ට් එකත් විනාශ කළා ටෙක්නොලොජි එකත් විනාශ කරලා. එහෙනම් අපිට ඒ වෙනුවෙන් කරන්න තියෙන උපකාරය තමයි ඕගොල්ලෝ දැන් කියන්න තමන්ගේ යාළුවෝ ඉන්නවනම් අනේ ඇවිල්ලා මෙන්න මේ ටික අහගෙන ඵලයන් බම් පන්තියෙන් ඕනේ නැඹලා මේ ටික අහගෙන ඵලයන්. මේ තියෙන්නේ විෂය ගැන මම අද කියලා දෙන්න යන්නේ 12 වසර සහ 13 වසර කම්ප්ලීට් විෂය නිර්දේශය. මොකද ඔයගොල්ලෝ දන්නවා මම මේ එනකොට ඉස්කෝල 80 ගානකට මේ විෂය නිර්දේශය උගන්වනවා. එතකොට අපි මේ විෂය නිර්දේශය ගැන අවබෝධයෙන් තමයි කටයුතු කරන්නේ. ඒ අවබෝධය නැතුව අපිට මේක කටයුතු කරන්න බෑ. හේතුව තමයි අපිව විශ්වාස කරන විශාල පිරිසක් ඉන්නවා ලංකාවේ. හරිද ළමයි? හරි. ඒ ඔයගොල්ලන්ට ආදරේ හින්දා තමයි මම මේ කියන්නේ. මොකද මම විෂයට ආදරේ නම් ඒ ආදරේ ඔයගොල්ලන්ටත් අනිත් පැත්තට ලැබෙනවා. 12 වසරේ පළවෙනි පාඩම. ඔකට ගොඩක් අය කියන්නේ දත්ත සාතරතුරු කියලා. එහෙම මේ දත්ත සාතරතුරු ඉගෙන ගන්න ICT වලට එන්න ඕනිය. නේද? දත්ත සාතරතුරු 6 වසරට ගිහිල්ලත් ඉගෙන ගන්න පුළුවන්. 6 වසර ICT වල දත්ත සාතරතුරු තියෙනවා. නේද? දත්ත සාතරතුරු ඉගෙන ගන්න නෙවෙයි ඔයගොල්ලෝ ICT කරන්නේ. ඔයගොල්ලන්ගේ පළවෙනි පාඩම තමයි ළමයි basic concept of ICT. ලියා ගන්න ඕනද? ICT වල 12 වසරේ පළවෙනි පාඩම මොකද්ද? basic concept of ICT. concept එක. මොනවද මේ ICT වල තියෙන මූලික concept? මාතෘකා 13ක් යටතේ කියලා දෙනවා ඔයාලට මේක. මාතෘකා කීයක්ද? 13ක් යටතේ. අධ්‍යාපනයේට කොහොමද ICT ඕන වෙලා තියෙන්නේ? සෞඛ්‍ය ශාස්ත්‍රයන් වලට ICT කොහොමද ඕන වෙලා තියෙන්නේ? කුෂි කාර්මික විදුලිය කියන ශාස්ත්‍රයන් වලට ICT වල බලපෑම කොහොමද? මේක තියෙන න්‍යායාත්මක බලපෑම මොනවද? නෛතික වශයෙන් ICT වල බලපෑම මොනවද? සමාජීය වශයෙන් ICT වල තියෙන බලපෑම මොනවද? මේකේ තියෙන හොඳ නරක මොනවද? තේරෙනවද? අතීතයේ තිබ්බ ICT වල තිබ්බ විශේෂ දේවල් මොනවද? ඒක වර්තමානයේට ආවේ කොහොමද? කමියුනිකේෂන් කොහොමද නිර්මාණය වෙන්නේ? මයි ගොඩක් concept අපිට මේක ඉගෙන ගන්න තියෙනවා. මෙතනදී තමයි ඔයාලගේ පාඩමේ අර මූල ධර්ම ටික හදලා දෙන්නේ. මේ විෂය ඔලුවට දාන්නේ මේ පාඩමේ. ළමයි මේක එක්කම මම ඔයාලට කියන්න හදන්නේ දැන්. අපිට මේ පාඩමෙන් MCQ ප්‍රශ්න කීයක් එනවද? ස්ට්‍රක්චර් එන්නේ කොහොමද? එසේ කීයක් එනවද කියලා. MCQ ස්ට්‍රක්චර් එසේ. මොකද ඔයා දැනගන්න ඕනේ ඔයා ඉගෙන ගන්න පාඩමේ ලකුණු ලැබෙන පිළිවෙල. මොන වගේ ඒවාද ලකුණු වෙන්නේ කියලා. එතකොට මම ඔයාලට මුලින්ම අද කියලා දෙනවා පේපර් එකට ලකුණු වෙන විදිහ මාක්ස් රයිට් ඔන්න ICT වල මාක්ස් ලැබෙන විදිහ හරිද ICT වල මාක්ස් එන්නේ මෙහෙමයි ළමයි MCQ 50ක් එනවා පාට MCQ එකකට දෙක ගානේ ලකුණු 100ක් ලැබෙනවා MCQ 50ම එන්නේ දරුවනේ පාඩම් 13කින් සමස්ත පාඩම් 13ක් තියෙනවා පාඩම් 13න් අපිට MCQ 50ක් එනවා ඒ වගේම ඔයාට හම්බ වෙනවා ස්ට්‍රක්චර් කියලා ප්‍රශ්න. ස්ට්‍රක්චර් කියලා කියන්නේ ළමයි ව්‍යුහගත ප්‍රශ්න. ව්‍යුහගත වල වෙනස තමයි මම නිකන් දැන් ඔයාලට පේපර් ආකෘතියක් ඔන්න පෙන්නගෙන යනවා. හරිද? ව්‍යුහගත කියලා කියන්නේ අපිට
පේපරේමයි ලියන්න තියෙන්නේ. රයිට්. අපි දැන් පේපර් එකක් එහෙම බලමුකෝ නේද? තේරුම් ගන්න එපා. මේ මොන වගේද පේපර් තියෙන්නේ කියලා. එතකොට ෆුල් පේපර් එකක් අපි බලමු. හරි අපි ප්‍රොටෝටයිප් පේපරේ බලමුකෝ. අනුමාන ප්‍රශ්න පත්‍රයේ A level පේපරේ නැත්නම් A level පේපරේම බලමුකෝ අපි නේද? හරි MCQ වලින් පටන් අරගෙන A level සිංහල මීඩියම් ෆුල් පේපර් එකක් බලමු. MCQ විතරයි තියෙන්නේ. හරි කමන්නේ. 2020 පේපරේ අපි බලමුකෝ. හරි ඔන්න B කොටස 2020 මෙන්න A කොටස පේපර් A සහ B කියලා කොටස් දෙකක් තියෙනවා. ස්ට්‍රක්චර් කොටස කියලා right. ඊට පස්සේ MCQ ටික මම මේ විදිහට පෙන්නන්නම්. ඉංග්‍රීසි වලින් දෙන්නේ නැහැ නේද? අපිට මේක සිංගල් මීඩියම් ඉංග්‍රීසි මීඩියම් කියලා දෙකක් තියෙනවා. මම ඔයාලට පෙන්නන්නේ සිංගල් මීඩියම් පේපර් එකක්. ඒතර අපේ පේපර් එන්නේ මෙන්න මෙහෙමයි ළමයි. නව නිර්දේශයනේ. අපි 2019 ඉඳලා කරන්නේ නව නිර්දේශය. ඒතර ඔයාලගේ පේපර් එන්නේ මෙහෙම. නව නිර්දේශය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව අධ්‍යයන පොදු සහතික පත් උසස් පෙළ විභාගයේ 2024 පැය 2යි. right MCQ පේපරේ පැය 2යි. ඒ උපදේශ ටික දීලා මෙන්න මෙහෙමයි එන්නේ. මේ තියෙන එන විදිය ෆොන්ට් එක එහෙම හොඳට හැටහුරු කරගන්න. පරිගණක සැකසන එක වඩාත් වේගයෙන් මෙහෙයනු ලබන්නේ ඒට අවශ්‍ය දත්ත පහත කවරක ඇති විටද කියලා ප්‍රශ්න 5ක් එනවා. මෙහෙම යනවා පේපරේ. මේ බලන්න රූප සටහන් එනවා. ආයි මේ වගේ ගණන් හදන කොටස් එනවා මේ. වගේ ඉතින් මේ වගේ ගේට්ස් වර්ග මෙහෙම එනවා ළමයි මේ. ප්‍රශ්න 50ක් මෙහෙම එනවා. පේනවනේ මේ. දත්ත සම්ප්‍රේෂණයේ ඇති මුර්ජන තාක්ෂණයන්ගේ සිදු කෙරෙන ක්‍රියාවලිය කුමක්ද? බය වෙන්න එපා මේවා. ඉතින් අද ඔයාට ඔහොම වුණාට ඔයා කවදා හරි මේ 2020 පේපරේ කරන්න එපා ළමයි. ඔයාත් මේක කරන්න එපා. ඔයාට දවසක මේක කරනකොට තේරෙයි මගෙත් එක්ක බුදුවම්බෝස මේවා මේ කියන තරම් එහෙම අමාරු නෑනේ. ඒ හැඟීම දැනෙන්නේ නැත්නම් ඔයාට මේවා වැඩක් නෑනේ මේක කළා. මේ පේපරේ අද ඔයාට මෙලෝදියක් තේරෙන්නේ. මොනවද සර් ඔයා ඇදලා තියෙන්නේ මේ කොට කුටු ගහලා රව්. නේද? එහෙම තමයි අද හිතෙන්නේ. තව ටික දවසේ ඔයා ප්‍රොෆෙෂනල්. ඒ භූතාර්ථයක් නේ. මේ ER සටහනක් නේ ඇදලා තියෙන්නේ. අන්න එහෙම වාට කියන්න පුළුවන් වෙනවා. right මෙන්න අපිට අමාරු ප්‍රශ්න ටික හැදෙනවා Python වලින් මේ වගේ flow chart දාලා right ඔන්න ඔහොම තමයි පේපරේ ප්‍රශ්න 50 යන්නේ ළමයි. එතකොට මේ ප්‍රශ්න 50ම හැදිලා තියෙන්නේ මොකෙන්ද? පාඩම් 13. මේ අන්තිම මේ තියෙන්නේ මේ ක්වොන්ටම් පරිගණක කියලා කියන්නේ අන්තිම පාඩමේ ප්‍රශ්නයක්. මේ bio inspired computer කියන්නේ අන්තිම පාඩමේ ප්‍රශ්නයක්. එතකොට අන්තිම පාඩමේ ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා. තේරුණාද? ඒ කියන්නේ අන්තිම ප්‍රශ්න ඉවර වෙන්නේ අන්තිම පාඩමේ. පළවෙනි ප්‍රශ්නේ පටන් ගන්නේ පළවෙනි පාඩමේ. එහෙම ඒගොල්ලෝ පොඩ්ඩක් සමානවත් වෙන වෙලාවල් තියෙනවා. එතකොට මේක මෙහෙම ඉංග්‍රීසියෙන් එනවා මේ බලන්න. ක්වොන්ටම් පරිගණක කිව්වහම ක්වොන්ටම් කම්පියුටර් කියලා දීලා තියෙනවා. මේ ජෛව ප්‍රේරිත පරිගණක කිව්වහම bio inspired computer. හරිද? එහෙම දීලා තියෙන්නේ ළමයි. ගොඩාක් වචන මේ දැන් මේවා ඉංග්‍රීසියෙන් මම යන්නේ. මොකද මේවා සිංහලෙන් දෙන්න බෑනේ. මේ කෝඩින් ඔක්කොම ඉංග්‍රීසියෙන් යනවා. ඒ වගේම මේ අභ්‍යන්තර විලාසයන් කියන්නේ ඉන්ටර්නල් ස්ටයිල්. ඒකට ඒක ඉංග්‍රීසි මීඩියම් කරන කෙනෙක්ට සිංහල වචන දෙන්නේ නැහැ. සිංහල මීඩියම් අයට ඉංග්‍රීසි වචන දෙනවා. පැහැදිලිද? දැන් මේව ඔක්කොම ළමයි ඉංග්‍රීසියෙන් යන්නේ style.title css එහෙම. ඒව සිංහලෙන් දෙන්න බෑ. හරිද මේ බලන්න. වෙබ් අතිරික්තය කිව්වම browser හැකියාව capability එක. නේද? භාගත කිරීමේ වේගය downloading speed. අර මිනිස්සු කියන්නේ අනේ ඕක කරන්න බෑ සිංහල වචන තේරෙන්නේ නැහැ කියලා. ඉතින් බං සිංහල වචන වෙනුවට මේ තියෙන ඉංග්‍රීසියෙන් දීලා අනුරූප කියන්නේ image. අධිසම්බන්ධ hyperlink. යපතර මෙතන සිංහල වචනේ අමතක වුණොත් ඉංග්‍රීසියෙන් හරි ගොඩ දා ගන්න පුළුවන්. ඉංග්‍රීසි වචනේ අමතක වුණොත් සිංහලෙන් හරි ගොඩ දා ගන්න පුළුවන්. අර අපේ අය එහෙමනේ ළමයි. එන්න ගොන්නේ අපේ අය. දැන් මේක ළමයි ඉංග්‍රීසි මීඩියම් කරා සිංහල මීඩියම් කරා කාටක් එන්නේ මේ විදිහට. PHP කේත කොටස බලලා බලාපොරොත්තු වෙන ප්‍රතිදානෙ. ඉතින් ඉංග්‍රීසි මීඩියම් කරත් මේකේ ඉංග්‍රීසි සිංහල මීඩියම් කරත් මේකේ ඉංග්‍රීසි. ඒතර උත්තරේ තියෙන්නේ ඉංග්‍රීසියෙන්මයි මේ. දැන් සමහරු කියනතර ඉංග්‍රීසි මීඩියම් අපිට තේරෙන්නේ අපි සිංහල මීඩියම් කරනවා. ඒතර දැන් මේක ඉංග්‍රීසියෙන් තියෙන්නේ වෙල්කම් 2020 කියලා උත්තරේ. ඒතර ඉංග්‍රීසි මීඩියම් කරන කාටත් ඕක කොහොමමයි එන්නේ සිංහල මීඩියම් කරන කාටත් ඔහොමයි එන්නේ. හැබැයි සිංහල මීඩියම් කරන කාට ප්‍රශ්නේ ආවේ සිංහලෙන්. පහත PHP කේත සටහනෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිදානෙ. ඔක ඉංග්‍රීසි මීඩියම් කරන එකකින් අහන්නේ what is the output නේද? in this code කියලා. මොකක්ද output එක මේ පහත දැක්කන කෝඩ් එකේ. ඔච්චරයි යෝගේ තියෙන සරලයි. දැන් මේකෙත් මේ ප්‍රශ්නේ අහන්නේ ඉංග්‍රීසියෙන්. caption head label legend title. මේ ඔක්කොම ඉංග්‍රීසි. හරි. ඒ නිසා භාෂාවේ නෙවෙයි ගැටලුව තියෙන්නේ. ගැටලුව තියෙන්නේ භාෂාවේ නෙවෙයි ගැටලුව තියෙන්නේ අවබෝධ.
අවබෝධය. ඕනම දෙයක ගැටලුව එන්නේ අවබෝධයට. මේ හැමදේම ඉංග්‍රීසියෙන් දීලා තියෙනවා. අද එහෙනම් දැක්කනේ පේපර් එකක්. දැන් මේකත් මේ පට්ට ඉංග්‍රීසි නෙමෙයි. මේ Python කෝඩ් එකක්. මේ Python කෝඩ් එකෙන් මේක කියවලා ABC ගැන ප්‍රශ්න ටිකක් බලලා උත්තරේ අහනවා. Aද Bද Cද කියලා. ඒතර ඉංග්‍රීසි වලදී මේක තියෙන්නේ පට්ට ඉංග්‍රීසි වලින්. ඒතර සමහරුන්ට මේ පට්ට ඉංග්‍රීසි කැලේ තේරෙන්නේ. කෝඩ් එක තේරුණා. යට තියෙන ඉංග්‍රීසි ටික තේරෙන්නේ. යට තියෙන ඉංග්‍රීසි ටික තේරෙන්නේ නැතුව උත්තරේ දන්නේ නැහැ. හරි. ඔන්න දැන් MCQ ප්‍රශ්න 50 දැක්කා. ඊට පස්සේ දන්න භාෂාවෙන් කරනවා මිසක් නේද? නොදන්න යකාට වඩා දන්න යකා හොඳයි. ඊගාවට වාට දැන් හොටින වතුරටයක් බොනකම්. ගෑස්ට්‍රික් හදනම් පට්ටමාරු. ගෑස්ට්‍රික් නෙවෙයි දැන් තියෙන්නේ මම බඩ පුරුදු දාලා වෙන්න ඇති. හති. දැන් ළමයි දෙවෙනි පේපරේ. ඒ කියන්නේ දැන් MCQ එක ඔයාට හම්බ වෙනවනේ. MCQ එක පැය දෙකයි. ළමයි විභාගේ MCQ පේපරේ ලියලා ඔයා ගෙදර යනවා. ආයි තව සතියකින් වගේ තමයි ළමයි සෙකන්ඩ් පේපරේ තියෙන්නේ. MCQ එක ලියලා ආයි සතියකින් වගේ තමයි සෙකන්ඩ් එක. එතකොට ඒ සතිය ඇතුළත අපිට ආයි ලෑස්ති වෙන්න පුළුවන් සෙකන්ඩ් එකට. මොකද ඔය දෙකම එකට නෙවෙයි එන්නේ. හැබැයි ඔයා ඔය MCQ 50 ලියලා ගෙදර යන්නේ යම් MCQ ප්‍රමාණයක් හරියට කරගෙනනේ. එතකොට ළමයි ඔයා මේ 50න් 35ක්වත් අඩුම ගත්තොත් ඒ කියන්නේ ඔයා ගෙදර යන්නේ විභාගේ පාස් වෙලා S එකකුත් අරන්. නේද? ICT ල ගෙදර යන්නෙම ළමයි අම්මේ මං විභාගේ පාස්. S එකක් තියෙනවා. ඒ කියන්නේ මට කැම්පස් යන්න පවා සුදුසුයි දෙයක්. හැබැයි තාම ඔයා සෙකන්ඩ් පේපරේ බලලවත් නෑ ළමයි. අන්න ඒකයි මෙතන තියෙන වටිනාකම. ඔයා ගෙදර ගිහිල්ලා පේපරේ බලද්දී ඔයාට තියෙන ලකුණු 30යි නම් ඔයාට තියෙන ලකුණු 25යි නම් එනම උලෙන් ඉන්නේ ඔයා. අයි පාස් නෑනේ තාම විභාගේ. තේරුණාද? ඒ හින්දා ඔය MCQ 50ට ලකුණු 35ක් ඔයා ගන්නමයි කියන දැඩි අධිෂ්ඨානයක් වාට තියෙනවා. තේරුණාද? ඒක ළමයි ගෙදර ඇවිල්ලානේ සතුටින් අපි සතියෙම ඉන්නේ. ඒ පාස්නේ ළමයි පාස්නේ දැන් සෙකන්ඩ් එක ලිව්වේ නැතත් ඔයා විභාගේ පාස්නේ. මොකද O level වල වගේ මෙහෙම මේ පේපරයක් නෙවෙයි A level වල තියෙන්නේ. පට්ට අමාරු complicated නේද? එහෙම පේපරයක්. ඔන්න දැන් ඔයා යනවා දෙවෙනි දවසේ. දෙවෙනි දවසේ විභාගයට ගියහම දෙවෙනි පේපරේ වාට හම්බ වෙනවා. අමතර කියවන්න විනාඩි 10ක්. ඊට පස්සේ පේපරේට වාට හම්බ වෙනවා පැය 3. මේ තියෙන්නේ ව්‍යුහගත රචනා දෙකම. එක AB කියලා කොටස් දෙකකට කඩනවා. ඒකෙ පුතේ ඒ කොටසේ අපිට ප්‍රශ්න 4ක් එනවා. ප්‍රශ්න 4ටම පිළිතුරු ලියන්න ඕනේ. දැන් මේ තියෙන ව්‍යුහගත ඔය 2020. උඩින් HTML කෝඩ් එකක් දීලා යටින් ළමයි රූප සටහන අදින්න කියනවා. ඒක මොන භාෂාවෙන් කරත් බං මේක ඉංග්‍රීසියෙන් තියෙන HTML. වෙබ් අතිරික්සුවක් මගින් විදහුවා රෙන්ඩ. අපිට රෙන්ඩ කියලා දුන්නට නේද? ඉංග්‍රීසියෙන් උන්ට ඔක දෙන්නේ නෑ ළමයි විදහු කියලා. ඒක රෙන්ඩ කියලාමයි තියෙන්නේ. විදහු කියන්නේ එක්ස්පෑන්ඩ් කරනවා. පහත කේන්ද්‍රයෙන් අපේක්ෂා කරන ප්‍රතිදානය අදින්න. අවුට්පුට් එක අදින්න. ඉංග්‍රීසි වලින් ලේසි තේරෙනවනේ ඕන කෙනෙක් අවුට්පුට් එක අදින්න. නේද? draw the output. එතකොට මේක ඇතුලේ අවුට්පුට් එක අදින්න. ආයි මේක මේ වගේ හිස්ත මේකෙමයි තියෙන්නේ. පේපරේමයි ලියන්න තියෙන්නේ මේ. මේ විදිහට පේපරේමයි ලියන්න ඉන්නේ ළමයි. මේ හිස්තැන් ටිකට ලියන්න ඕනි ඉතින්. පේනවනේ. මොන පේපරේම ලියලා පේපරේම පුරුලා දෙන්නේ. මෙම හදිසි අවස්ථාවේදී සාප්පුව විසින් හිස්තනක් ව්‍යාපාර ආකෘති අනුගමනය කිරේ. ලකුණු ගන්න පුළුවන් මේකට සුපිරියට. ඕකට අපිට හම්බ වෙනවා ලකුණු 10 ගානේ ලකුණු 4ක්. ලකුණු 10 ගානේ ප්‍රශ්න 4ක්. මේ තියෙන්නේ ප්‍රශ්න ටික. මේ යටින් දීලා තියෙන වචන වාර්ත තියෙන යටින් වචනේ බලලා උඩින් පුරවන්න ළමයි. නේද? මේවා මේ අමාරුයි කියනවා නම් මේ යට වචනක් දීලා ඒ වචන වලින් එකක් මේ හිස්තැනකට එයි. ඕක කරන්න බැයිද අනේ? හරි ඊට පස්සේ Python එකක් දීලා තියෙනවා මේ විදිහට Python වලින් යම් කිසි ලකුණු ප්‍රමාණයක් මේ. හරි. ඔව් ආයි cloud computing ගැන දැන් O level වලට ICT කරපු අය දන්නව නේද? බලාකුළු පරිගණකයේ සේවා ආකෘති දෙකක්. Infrastructure as a service නේද? ඊට පස්සේ software as a service, IaaS, SaaS, PaaS, platform as a service. මේ දෙකක් ලියන්නකෝ. නේද? ඊට පස්සේ පරිගණකයේ ආවරණ ක්‍රියා කරමු චක්‍රයේ පියවර තුන මොනවාද? නේද? fetch, decode, execute. නැත්නම් fetch, execute, decode, execute. අපිලා අපර චක්‍රය අපි දන්නවා ඒක තියෙන. ඉගෙන ගත්ත ළමයි ඔක ලියන්න දන්නවා. ඒකත් ඉතින් මේ I B කොටසට මෙතන හිස්තැන් දීලා මේ. ඒකත් හිස්තැන් දීලා. ඒ හිස්තැන් ටික තමයි මෙතන පුරවන්න තියෙන්නේ. ඉතින් ළමයි ඕේ හතර මෙතන අන්තිම එක OS වලින් අහලා තියෙන්නේ.
ඒ කියන්නේ අපි 12 වසර අන්තිම පාඩමෙන් මේක අහලා තියෙන්නේ. මේ ටික. right මේ ටික හදන්න පුළුවන් නම් ගොඩේ ගොඩ. හරි. ඔන්න ඇදුවා. මෙතනින් ඉවරයි. මේ ගණන් ටික එහෙම ගොඩක් අයට හදා ගන්න බෑ. හරිද? මේ හතර විදිහ එහෙම තින් දැන් මේ වෙනකොටත් මම ඔය කරා. පෙරේද කරා මම ඩීප් এডুকেෂන් එකේ ලයිව් එකේ මේ ටික ඔක්කොම කියලා දුන්නා පැය 3කින්. මේවා ඔයගොල්ලන් එහෙමත් බලන්න පුළුවන්. ඔන්න ඉවරයි පේපරේ. දැන් මේ ප්‍රශ්න හතර අනිවාර්යෙන් කරන්න ඕනි ළමයි. ඉතින් ආයි ඉතින් අමාරුයි ඈ. මෙහෙම මේ ලේසි වගේ තිබ්බට හොඳේ. මේක එන අමාරුයි ඈ. ඉතින් මෙන්න මේකට ලකුණු හම්බ වෙනවා අපිට ළමයි ස්ට්‍රක්චර් වලට 10 ගානේ හතරක්නේ ලකුණු 40ක්. දැන් පේපරේ දැක්කනේ නේද? එහෙමනේ අපි ඉගෙන ගන්න ඕනේ එහෙම දැක්කලා කරලා බලලා නේද? හරිද? දැන් මේක මේ ෆිසිකල් පන්ති එක එහෙම මම ෆිසිකල් පන්ති වල මේවා තාම පෙන්නුවේ නෑ. පෙන්නන්නේ කොහොමද ළමයි? ඉතින් ආයි ප්‍රොජෙක්ටරේ දාලා තමයි පෙන්නන්න තියෙන්නේ. ඉතින් මම මේ ප්‍රොජෙක්ටර්ස් නොදා විදර්ශක ඉගෙනුවේ. නමුත් ඔන්ලයින් එකේ ඉතින් අපිට එහෙම පෙන්නන්න පුළුවන්. හොඳට සුපිරියටම. ඔන්න ඊගාවට එනවා එසේ ප්‍රශ්නයකට ලකුණු 15යි 6ක් එනවා 6න් 4ක් කරා නම් ඇති. ලකුණු 60යි. ඒතර සමස්ත පේපරේ 200ක් එනවා. ඔක දෙකට බෙදිලා ඉන්නේ. ඒ කියන්නේ MCQ වලට 50යි, මෙතනින් 20යි, මෙතනින් 30යි. කොහොම තමයි 100ක් එන්නේ දෙකට බෙදුණා. ඒතර ඔයාලට දැන් තේරෙනවා ළමයි ලකුණු වැඩියෙන්ම ලකුණු වලට ඇටැක් කරන්න පුළුවන් කොටස තමයි MCQ. ඒ කෙලින්ම පේපරේ මේ කියන්නේ 100න් 50න් වෙන්නේ MCQ නේ. ඔතනින් 35ක් ගහගත්තා කියන්නේ ගොඩ. ආයි සෙකන්ඩ් එකේට 35ක් ගැවුවොත් 70යි. B එකක් ගන්න පුළුවන්. B එකක්. ඒකක් ගන්නව නම් දෙපැත්තෙන්ම 40 40 ගන්න ඕනේ. 80ක් නේ. ඒතර පොඩි chance එකක් තියෙනවා 40 40 80ක් වක් ගත්තොත් ඒ එකට යන්න පුළුවන්. ළමයි 80ක් කියන්නේ ඉතින් අමාරුයි ඈ. ඉතින් මේ පාඩම් ටික ඉතින් කවලා පොවලා ඉන්න ඕනේ. කියන්නේ හොඳටම තේරුම් ගත්ත ආදරයක් ඒක. නේද? ඇස්වහක්වත් දෙදින්න නම් එපා ඒ ආදරයට කියන්නේ. අන්න ඒ වගේ ආදරයක්. තෙරුවන් සරණයි වගේ ආදරයක්. නේද? එහෙම ආදරය කරොත් තමයි වාට මේ සබ්ජෙක්ට් එකට ලකුණු 80ක් 85ක් ගන්න පුළුවන්. ඒ කියන්නේ වරදින්නෙම නෑ. ඒ ජීවිතේ දෙන්න ළමයි කවදාවත් චුට්ටක්වත් රණ්ඩු වෙලා නෑ. නේද? හිතරි දෙන විදිහට කතා කරලවත් නැති ආදර කතාවක්. එහෙම ආදර කතාවක් තියාගන්න කොච්චර අමාරුද නේද? දැන් තේරුම් ගන්නකො. උබ බම්බලන් කියලාවත් නැති. හිතරි දෙන වචනයක්වත් කිව්ව නැති ආදර කතා තියෙනවද කියන්නකො. තියෙනවා. ඉතින් ඔය ගන්න උන් ඉන්නේ 35000 800ක් ඒ ගන්න උන් ඉන්නේ. ඒ හැම ආදරය කරන උන් තමයි ඉතින් සබ්ජෙක්ට් එකේ. නමුත් අපේ නේද? ආදර කතාවල කොච්චරනම් හිතරිච්ච අවස්ථා තියෙයිද? කමන්නේ ළමයි. එහෙම දුක්ඛම් කටළු විදගෙන ගිය ආදර කතා තමයි හරි සුන්දර. එහෙම දුක් විදගෙන ළමයි නේද? පාඩම් වලට ගිහිල්ලා ඒවා තේරෙන්නේ ආයි ඒවා බලලා පේපර් කරලා ළමයි ඉදි මරාගෙන දුක් විදලා ඉදගෙන නේද? දුක් විදලා ගන්න රිසල්ට් එක තමයි අපිට වටින්නේ. ඒ ආදර කතාවල කියන්න දේවල් තියෙනවා. අපි දුක් විදලා ඉගෙන ගත්තේ. මැරීගෙන පාඩම් කරගෙන මේක හරි සුන්දර කාලයක් නෙවෙයි අපි ගෙව්වේ. මේ අවුරුදු දෙකමාර අපි ගොඩක් දුක් විඳා. මේ රටේ තැනකට එන්න අද මේ රටේ මිනිස්සුන්ගේ ගරු බුහුමන් ලබන්න අද මට කවුරු හරි සලකනවා නම් කියලා කියනවා. අද මට මිනිස්සු සලකන්නේ අද මට සැලකිය යුතු ප්‍රමාණයක වැටුපක් ලැබෙන්නේ මං එදා ඒ කාලේ දුක් විඳ නිසා. මේ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න මං ගොඩක් උත්සාහ කරා. මේ සබ්ජෙක්ට් එක තේරුම් ගන්න හැම වෙලෙම මං උත්සාහ කරා. කාලේ කාදාන මොකක් හරි වැඩකදී පවා මම කරේ ඒ හැමදේම කැප කරලා සබ්ජෙක්ට් එක ඉගෙන ගත්ත එක. නේද? වෙන අය Facebook යනකොට ගේම් ගහනකොට මම කරේ සබ්ජෙක්ට් එක ඉගෙන ගත්ත එක. එනිසා මම අවුරුදු දෙකක් Facebook එකේ මැසේජ් කරන එක නැවැත්තුවා. නේ WhatsApp group වලට වෙලා ආතල් ගන්න එක නැවැත්තුවා. ගේම් ගහන එක නතර කරා. එහෙම තමයි ළමයි. කසාද බැඳලා පස්සේ වාට යාළුවොත් එක්ක හැමදාම රවුම් ගහන්න බෑ. ට්‍රිප් යන්න බෑ. ඒගොල්ලොත් එක්ක හවසට ගිහිල්ලා නේද? ඔයාට ඕන විදිහට අඩියක් පුඩියක් ගහන්න බෑ. එහෙම බෑ. ඔයා කසාද බැඳලා පස්සේ ළමයි යාට ආදරය කරන්න ඕනේ. කැපකිරීම ගොඩක් කරන්න ඕනේ ඔයා. නේද? වෙලාවට බරු මුට්ටු ටික ගහලා දෙන්න ඕනේ. ගෙදර වැඩපළ කරන්න ඕනේ. වගකීම ගන්න ඕනේ. එහෙම කරොත් විතරයි ඒ කසාද ජීවිතේ ලස්සන. මම අර කිව්වා මේ දීගයක් කන්න යන්නේ ඔය. ඉගෙන ගන්න ගමන් ඒවත් ඉගෙන ගන්න. කොහොමද කියලා. මම මේ කියන දේවල් මම මේ විහිළුවෙන් හරි මේ වෙන විදිහකට හරි වචන වලට සමාන අර්ථ හරි දීලා කරාට මේ කියන්නේ ඇත්ත ළමයි. එහෙනම් ඉතින් 35800ක් විභාගෙ ලියලා ඒ 800ක් ඉන්නේ ඇයි ළමයි? ඒ කවුරුවත් විශේෂයට ආදරය කරන්න උගන්නලා නැති නිසා. ඒක තේරුම් ගන්න. ඔය හැමෝම උගල්ලෝ වගේ ඔහේ කොහේ හරි පන්තියකට ගිහිල්ලා උන්ගේ ටෝක් වලට අහුවෙලා උන්ට අනුගත වෙලා අර මොක්කුද වගේ ළමයි උන්ගේ ඕගොල්ලෝ අර ඒ කියන්නේ ගුරුවරුන්ගේ ඕගොල්ලෝ අර මොක්කුද වෙනවා. අර දෙක මෙහෙම ඉස්සරහට කරගෙන යන්නේ නිකන් වහල්ලු වෙනවා. වහල්ලු. හොඳට මතක තියාගන්න. අන්න හරි වචනේ.
උපකාරක පන්තිවල වහල්ලු වෙනවා ඔයගොල්ලෝ. ඒ වහල්භාවයෙන් මිදෙන්න බෑ ලේසියෙන්. එන්න එහෙම වහල්ලු වුණාට පස්සේ ඔයගලන්ට ඉතුරු වෙන්නේ S1ක් C1ක් වහල්භාවයෙන් මිදෙන්න. ඒකෙන් මිදෙන්නේ කොහොමද? ඔන්න වහල්භාවයෙන් මිදෙන්න කියලා දෙනවා දැන්. මං කිව්වා අද උගන්වන්නේ නැහැ කියලා. හොඳයි. ඉගෙන ගන්න ඕනි තරම් YouTube එකේ වීඩියෝ තියෙනවා. nie.lk ඔක කළා පෙන්නන්නම්කෝ. හරි. අපි යමු වහල්ලු වෙන්න නැතුව. මගේ වහල්ලු වෙන්න එපා ඔයගොල්ලෝ. හොඳයි. ඔයගොල්ලෝ මගේ වහල්ලු නෙවෙයි. මම ඔයාගේ ට්‍රේනර් කෙනෙක් විතරයි. ඔයාගේ කෝච් කෙනෙක් විතරයි. මම ඔයාට වහල්ලෙක් කරගන්නේ මම ඔයාව. මම ඔයාට පාරක් පෙන්නලා පාරේ යන විදිහ කියලා දෙනවා. National Institute of Education නේද? ජාතික අධ්‍යාපන ආයතනය. අපි මේකට යක් මොකටද යන්නේ? ඩිරෙක්ටර් ජෙනරල් අසුලි ජයන්ත එහෙම මේ ඉන්නේ. හරි. කොහොමද මේක දැන්? මේ තියෙන්නේ ඩවුන්ලෝඩ් වල තියෙනවා සිලබස් ඉස්සෙල්ලා සිලබස් එක ඩවුන්ලෝඩ් කරගමු කුරේ. ඔබ මේ වෙබෙන්නෙත් නෑ අධ්‍යාපනය. මීට වඩා ලස්සන සයිට් හදනවා අපේ O level කාලේ. නේද? O level ICT කරනුම් හදනවා මීට වඩා ලස්සන වෙබ්සයිට්. ඔයාට ඕනේ සිංහල විෂය නිර්දේශයේද දෙමළ විෂය නිර්දේශයේද? මට ඕනි 12 වසර සිංහල විෂය නිර්දේශය 12 වසර පෙන්වන්න විෂය නිර්දේශය ඕන් එනවා. මෙතනින් තෝරගන්න ඔයාගේ විෂයන් තුන. මේ ගුරුවරුන්ට ඕනි විදිහට ඕගොල්ලන්ට උගන්වන්න දෙන්න එපා ළමයි. සල්ලි ගෙවලා නම් ඉගෙන ගන්නේ. ළමයට ඕනි දේ උගන්වන්න ඕන. ගුරුවරට ඕනි දේ උගන්වලා හරියනවා. නේද? ඒ නිසා හැම වෙලෙම Tamanට උගන්වන ගුරුවරයා හරියට උගන්වනවද කියලා ඔයා බලන්න. නැතුව මේ හරක් වගේ උන්ට සල්ලි දීලා උන් කියන පදේට නටන්න එපා. පැහැදිලිද ළමයි? මේ කියන දේවල් හරියට ගන්න සීරියස්. එහෙම නැත්නම් අන්තිමට අවුරුදු දෙකකට පස්සේ නිකන් අරගත්තා වගේ තියේ හොදේ. අපරාධ සල්ලිත් නෑ අන්තිමට ඉගෙන ගන්නත් නෑ විභාග ප්‍රතිඵලයකුත් නෑ. අඩු ගන්න විභාගේ ෆේල්. අඩු ගන්න ඒක ස්කිල් එකක්වත් හදාගන්න නෑ. මෙලෝදියක් කරගෙන නෑ. මොකුත්ම නෑ. නිකන් උඩ බලාගෙන තමයි ඉඳ වෙන්නේ. ඒ හින්දා ඉස්සෙල්ලා හොයලා බලන්න පේපර් එකට ලකුණු වෙන්නේ කොහොමද? ඒ ලකුණු ටික ගන්න නම් විෂය නිර්දේශයේ තියෙන පාඩම් ටික මොනවද? ඒ විෂය නිර්දේශයේ තියෙන පාඩම් වලින් ඉගෙන ගන්න ඕනි කොටස් මොනවද? ඉගෙන ගන්න ඕනේ නැතුව ලොකුට බරක් දෙන්න ඕනේ නැති කොටස් මොනවද? අඩු ගන්න විෂය නිර්දේශයවත් දකින්න නැතුව මේකට පන්ති කියුම් කී දෙනෙක් ඇද්ද කියන්නකො විතර. විෂය නිර්දේශය තාම ඇත් දෙකටවත් දැකලා නැහැ. උන් දැන් හෙන ගැම්මෙන් පන්ති ගිහිල්ලා දැන් පේපර් එකකුත් ලියලා ඇති. මම දන්නවා එහෙම 24 පන්ති තියෙනවා. මම එහෙම දන්නවා 24 පන්ති තියෙනවා කුරුණෑගල. හරිද? කුරුණෑගල පන්ති තියෙනවා දැන් මේ ඒ ළමයි හොදි ඔයගොල්ලන්ට කියන්නේ. හරි. මේව තමයි ජෝක් කියන්නේ. මොකද මිස්ටර් බීන්ටවත් බෑ මේ වගේ අතල් දෙන්න. මම දන්න පන්ති තියෙනවා දැන් ඒගොල්ලෝ විභාගෙකුත් ලිව්වා. 24 උන් විභාගෙකුත් ලිව්වා. තාම උන් දන්නේ නෑ ළමයි ICT වලට තියෙන පාඩම් කීයද කියලාවත්. පාඩම් ටිකවත් දන්නේ. උන් දැන් ටෝක් කරනවා. අපි නම් දැන් මේ 24 අම්මෝ වැන් නෑ. එහෙම යාළුවන්ට කියන්නේ. අඩෝ බං විභාගات ලිව්වා බං. අඩෝ අමාරුයි බන්නේ සුපිරි බං ඒවා. ඔන්න ඔහම අතල් දෙන්නේ හොඳේ. හරිද? මෙතන ඇති එහෙම අය දැන් ඇවිල්ලා බලන්න. මගේ කෙරුවාව. හරිද? කලකිරෙන්න නෙවෙයි හොඳේ දුක හිතේ ඉතින්. කවන්නේ ඔයගොල්ලෝ වහල්ලු වෙලා ඉන්නේ. බඩින්ට එහෙම හොඳ නැහැ කාටවත්. බෑන්නොත් එහෙම බඩු හැ හොඳේ. ස්ක්‍රීන් මේ වීඩියෝ කපලා දාන්න. කපලා දාලා ඊට පස්සේ රෙදි ගැලවෙන්න ඒගොල්ලෝ වඩිනවා ස්ටේජ් උඩ. එහෙම තමයි ළමයි. හරි. ඉතින් ළමයි මෙන්න මෙතන තියෙනවා හොඳේ. කරා වෙන්න එපා ඉතින්. කියන්න ඕනියම මුලට කියන්න ඕනේ. මේ අවුරුදු දෙක ඇතුලේ පට්ට අතල් දේවල් වෙයි ඉතින්. හරිද? ආතල් දේවල් වෙනවා ළමයි ඉතින් මොනව කරන්නද මේ ලංකාවනේ. මේන් තියෙනවා ළමයි තොරතුරු හා sannivedana තාක්ෂණය ICT 2017. මොකද 2017 දී සිලබස් එක වෙනස් කරනවා. එතකොට අපි 2019 දී තමයි ඉස්සෙල්ලාම අලුත් විෂය නිර්දේශයෙන් විභාග ලියන්නේ. ඒවා මේ ICT සබ්ජෙක්ට් එක මේ විදිහට ක්ලික් කරාම හරි මෙන්න විෂය නිර්දේශය එනවා. තොරතුරු හා sannivedana තාක්ෂණ විෂය නිර්දේශය 2017 සිට ක්‍රියාත්මකයි 12 සහ 13. ඉතින් මේවා බලන්න. හරිද? බලපිය මේ බලපිය බලට කරන්න තියෙන මුලින්ම හැදින්වීම. හරිද? ඒ හැදින්වීම මේකේ තියෙනවා මේ ඉන්න. මොකද්ද කියලා. ඒවා කියෝපිය. ජාතික අරමුණ කියෝපිය. යකෝ ICT විෂය ජාතික අරමුණවත් දන්නේ නැතුව ICT කරන්න දෙන්නේ. දැන් මම මේ කියන විදිහට කිසිම මීට කලින් A level පන්ති පටන් අරන් ඇතිනේ ඔයගොල්ලන්ගේ. අවංකව අතුස්සපල්ලා. හරිද? අවංකව අතුස්සපල්ලා. පන්තිය පටන් ගන්න කලින් මේ විදිහට විෂය ගැන තාම කිව්වෙත් නැහැ. විෂය ගැන අවබෝධය දීලා මේ දේවල් කියලා මේවා පෙන්වන්න විෂය නිර්දේශය ඩවුන්ලෝඩ් කරන්න කියලා
හරිද? මේවා කරලා ලකුණු වෙන විදි පෙන්නලා දැන් මම කියා දෙන්න යන්නේ ඊගාවට පාඩම් 13. පාඩම් 13 ලකුණු වෙන විදිය. වැඩිම පාඩම් කරන්න ඕනි පාඩම් මොනවාද? වැඩිම උගන්වන්න තියෙන පාඩම් මොනවාද කියලා මේ ටික කියලා දීලා විෂයට ඉස්සෙල්ලා අවබෝධයක් හදලා දීලා පටන් ගත්ත පන්තියකට මීට කලින් ගිහින් තියනවා නම් අත උස්සන්න. එහෙම ඇති ඉතින් මං විතරක් ඉන්න බෑ. ඒතර මට සතුටුයි එහෙම උන් ටිකක් මෙතන ඉන්නවා කියලා. ඔක්සර්ව් කරන විදිහටම අපිට විෂය ගැන අවබෝධය දීලා ඒවා පැහැදිලි කරලා අවංකවම ඒක කියලා දුන්නා. ඊට පස්සේ තමයි උගන්වන්න ගත්තේ. කියලා අත උස්සන්නකො බලන්න මෙතන ඇති අනිවාර්යෙන් ICT වලට කලින් A level පන්ති ගියා. ටෙක් කරන කට්ටිය ගියා, කොමර්ස් කරන කට්ටිය ගියා, මැත්ස් කරන කට්ටිය ගියා, සයන්ස් කරන කට්ටිය ගියා. ආර්ට් විතරයි පටන් ගත්තේ. ඒක අතක්වත් ඉස්සෙන්නේ නැහැ. එක අතක්වත් උස්සන්නේ. ඒ කියන්නේ ඉස්සෙල්ලා මේ විශේෂ ಜಾති කර්මුණ කියවල ඉන්න ළමයි. මේ මානව අභිමානයට ගරු කිරීමේ සංකල්පය මත පිහිටි ශ්‍රී ලංකා බහුද සමාජයේ සංස්කෘතික විවිධත්වයක් අවබෝධ කරගනිමින් ජාතික ඒකාබද්ධතාවයේ ජාතික ඍජුගුණයේ ජාතික සමගිය එකමුතුකම සහ සාමය ප්‍රවර්ධනය කිරීම තුළින් ජාතිය ගොඩනැගීම හා ශ්‍රී ලංකාවේ අනන්‍යතාවයේ තහවුරු කිරීම. ICT වලින් කරන ජාතික අරමුණු මොන රෙද්දරද නැත්තම් මේ විෂය වල තෝරගත්තේ. වෙනස් වෙන ලෝකයේ අභියෝගයන්ට ප්‍රතිචාර දක්වන අතර වෙනස් වෙන ලෝකයේ මේ ලෝකේ වෙනස් වෙනවා. වෙනස් වෙන ලෝකයක අභියෝගයන්ට ප්‍රතිචාර දක්වන අතර ජාතික උරුමයේ මාහැදි දායාද හඳුනා ගැනීම සහ සංරක්ෂණය කිරීම. ICT ඉගෙන ගත්ත කියලා ලංකාවේ තියෙන ජාතික උරුමයන් වලට ඔයාලට බෑ ළමයි බලපෑම් කරන්න. දැන් මේවා අපි මේ වෙනස් කරන්න ඕනි. ජාතික කොඩිය ඩිසයින් කරන්න ඕනි ඉලස්ට්‍රේටර් වලින්. මේ මොනවාද මේ ජාතික කොඩිය මේ බලන්න හැටි අපි සිංහය හදන්න ඕනි අලුත් විදිහට. නැද්ද? නේද? ජාතික ගියේ TikTok එකක් කරන්න ඕනි. TikTok තමයි දැන් ජනප්‍රිය. අපි ලංකාව ගෙනියන්න ඕනි ඉහළම තලයට. ඒ නිසා ජාතික ගියේ දාලා TikTok එකක් කරන්න ඕනි. එහෙම මනක්කල්පිත විලෝපිකයෝ බිහි වෙන එක නවත්තන්න තමයි ළමයි සබ්ජෙක්ට් එකකට ජාති කර්මුණක් තියෙන්නේ. හරි. නෑ මම හැවුවේ ICT පන්තියක් ගැන නෙවෙයි. මේ දුමින්දු සර්ගෙන් පස්සේ සර් ගාවටම යාවි කියලා කියනෝ නේ. මම හැවුවේ මීට කලින් ICT පන්ති ගැන නෙවෙයි වෙන මොකක් හරි පන්තියක. ඔයාලා A level ගිය පන්තියක. A level මොනවා හරි පන්තියකට අද නෙවෙයිනේ ආවි පළවෙනි දවසේ A level පන්තියකට. මීට කලින් A level පන්ති වලට ගිහින් තියෙනවා. A level පන්තියේ තමන්ගේ විශේෂ ජාති කර්මුණ ඉගෙනගෙන තියෙනවද මීට කලින්? බලපල්ල ගිහලා ET වල ජාති කර්මුණ, SFT වල ජාති කර්මුණ, කොමර්ස් වල ජාති කර්මුණ. මොන රෙද්දටද මේ කොමර්ස් මේ රජය අපිට උගන්වන්නේ කියලා. මේ පේන්නේ නැද්ද? වෙනස් වෙන ලෝකයේ තියෙන අභියෝග වලට ප්‍රතිචාර දක්වන ගමන් ජාතික උරුමයන් ආරක්ෂා කරගෙන ඒවා සංරක්ෂණය කරන සමාජයක් බිහි කරන්නයි ICT ඉගෙන ගන්න කියන්නේ. මේවා කොහොම බලනකොට ගැම්මක් එන්නේ නැද්ද බං උඹලට? ඇත්ත නේද? අපේ ලෝක වෙනස් වෙනවා. මේ වෙනස් වෙන ලෝකෙට අපි හැඩගැහෙන්න ඕනේ. හැබැයි අපි හැඩගැහෙද්දී අපේ ජාතික උරුමයන් අපි ආරක්ෂා කරන්න ඕනේ. ඕගොල්ලෝ ඒකයි මේ IT ඉගෙන ගන්න ඉන්නවා. හැබැයි ගොඩක් උන් IT ඉගෙනගෙන අපේ ජාතියට අපහාස කළා. ඒක උන් නැද්ද? අපේ ජාතියට අපහාස කළේ නැද්ද ළම? ජාතිය විනාශ කරේ නැද්ද IT ඉගෙනගෙන? හැම එකම රට පැන්න. IT ඉගෙන ගත්ත හැම එකම අපේ රට වෙනුවෙන් වැඩක් කරේ නේ. වෙන රටවල් වලට ගිහිල්ලා ඒ රටවල් වල වහල් වුණා. වහල් වෙලා ළමයි ඒ රටවල් වල දෙන සල්ලි වලට පෙරේතකමේ උන් අද හේ සැප විඳිනවා. හැබැයි උන් ඉගෙන ගත්තේ අපේ රටේ මේ විෂය නිර්දේශය. අපේ රටේ විභාග ලිව්වේ. උන් අපේ රටට දෙයක් කරේ නෑ ළමයි. අපේ රටේ තොපිලා තාමත් අද ඩෙස් එකක් උඩ ඉඳගෙන තමයි ඉස්කෝලේ යන්නේ. උඹලට මොනවද කියහන්කෝ අද තියෙන්නේ? ටෙක්නොලොජි වලින් හදපු දේවල් මේ රටේ. මේ ජාතික අරමුණක් අත් ඉෂ්ට කරේ නෑනේ ගොඩක්. මේ අපිනේ බම් මේ උපාධි දෙකක් තියාගෙන මේ රටේ ඉඳගෙන තාමත් උඹලට කබුරන්නේ. හරිද? රටකට ගිහිල්ලා සැපේ ජීවත් වෙන්න පුළුවන්කම තියෙද්දි අපි ඒ වෙලාවෙත් අපි මේ ඒ හැම කැපකිරීමක්ම කරන්නේ මම මේ උඹලගේ අනාගතේ කොට දාලා දෙන්න. ඒක තමයි ජාතික අරමුණ. මානව අධිවාසිකම් වලට ගරු කිරීම. යුතුයකම් හා වගකීම් පිළිබඳ දැනුවත් වීම, හෘදයාංගම බැඳීමකින් යුතුව එකිනෙකා කෙරෙහි සැලකිලිමත් වීම යන ගුණාංග ප්‍රවර්ධනය කිරීමට ඉවහල් වන සමාජ සාධාරණත්වයක් සම්මත සහ ප්‍රජාතාන්ත්‍රික ජීවන රටාවක් ගැඹුරු පරිසරයක් නිර්මාණය කිරීම සහ පවත්වාගෙන යාමට සහාය වීම. බලන්නකෝ මේ වචනවල තියෙන ගැම්ම. ඒ වචනවල තියෙන ගැම්ම. ඒවා කියවද්දි ළමයි මේ සබ්ජෙක්ට් එකට ආදරේ ඇති වෙන්නේ නැද්ද ළමයි? ඉතින් මොකටද බං මේ ටයිප් කරලා මේක හදලා තියෙන සිලබස් එක? මේක හදලා තියෙන්නේ මේ ගුරුවරුන්ට කියලා දෙන්න කියලා. මතක තියාගන්න ඉස්කෝලේ ගියාට පස්සේ එක ගුරුවරයෙක් කර මේ ජාති කර්මුණ කියලා දුන්නොත් එහෙම මට කියන්න ඊට පස්සේ මම බලා ගන්න. ඔයගොල්ලෝ දැන් කියලා ගුරුවරට කියන්න එපා ජාති කර්මුණ කියන්නේ කියලා. ඔයගොල්ලෝ බලන්න ඉස්කෝලේ ගියාමත් ඔය ජාති කර්මුණ කියලා දෙයිද කියලා. මේ බලන්න. පුද්ගලින්ගේ මානසික ශාරීරික සුවසම්පත සහ මානව අගය වලට ගරු කිරීම පතරම තිරසාර ජීවන ක්‍රමයක් වර්ධනය කිරීම. මේක ඉගෙන ගන්න ඕනේ ඒකට. ජාත්‍යන්තර ප්‍රජාව අතර ගෞරවනීය ස්ථානයක් හිමි කර ගැනීමට දායක වන යුක්තිය ජාත්‍යන්තර ප්‍රජාව අතර මේ ලෝකේ ඉන්නව ළමයි මිනිස්සු ගොඩක් උන් අතර අපි ගෞරවනීය ස්ථානයක් හිමි කර ගන්න ඕනේ. යුක්තිගරුකව, සමානාත්මකව
අනන්‍ය ගරුත්වයක් මත පදනම් වූ ආකල්ප හා කුසලතා පෝෂණය කරන්න ඕනේ අපි. එහෙම නැතුව පන්ති ඇතුලේ වෙන ගුරුවරුන්ට බනින්නයි. හරිද? විෂය හදපුන්ට බනින්නයි, අධ්‍යාපන අමාත්‍යාංශයට බනින්නයි. හරිද? ඉස්කෝල වලට බනින්නයි. එහෙම ළමයි පන්ති වලට ඇවිල්ලා ළමයාගේ ආකල්ප සහ කුසලතා ටික එතෙන්ට ගෙනල්ලා උට සබ්ජෙක්ට් එකක් උගන්වලා වැඩක් තියනවද ළමයි? හොයලා බලන්න YouTube එකේ යන live video ICT පන්ති වල. ගියාන් ඒ පන්ති ඇස්සේ තියෙන්නෙම සමහර පන්ති පටන් ගන්නෙම මේ පන්තිය කරන්නේ ගුරුවරුන්ට බනින්න. ගුරුවරුන්ගේ අඩුපාඩු පෙන්වන්න. බං අඩුපාඩු පෙන්වන එක නෙවෙයි බං යුක්තිය කියන්නේ. ඒ ගුරුවරයාගේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒක live එකේ හරි පෙන්නලා දෙන එක. පෙන්නලා ඒ ගුරුවරයාවත් මෙන්න මේ ಜಾති කර්මුණට අරගෙන ඉන්න එක. තව කාගේවත් අඩුපාඩු කියනවා නම් ගුරුවරෙක් බං ඌ ගුරුවරෙක් වෙන්න බෑ. එහෙනම් ඌ මේ රටේ ಜಾතියේ ಜಾති කර්මුණවත් දන්නේ නැති ගුරුවරයෙක්. ඒකයි මම ඔයාලට කියන්නේ. ඕගොල්ලොත් කවදාවත් ළමයි කාගේවත් අඩුපාඩු කියන්න එපා. යුක්තිගරුක වෙන්න. සමානාත්මකව සලකන්න හැමෝටම. මොකද ICT ඉගෙන ගත්තාම ගොඩක් පොරවල් වෙනවා. ඇත්ත ඒක. ICT අපි දන්න නිසා ළමයි අපිට මේ සමාජයේ පිළිගැනීමක් තියෙනවා වෙන අයට නැති. මොකද අද හැමෝටම ICT ඕනේ ළමයි. টয়ලට් එකකට යන්නත් ICT ඕනේ. හැබැයි අපි ICT ඉගෙන ගත්ත කියලා අපි ළමයි කාටවත් පොරක්තේ පෙන්වන්න යන්නේ නැහැ. බලන්න පුද්ගලයාගේ සහ ජාතිය ජීව ගුණය වැඩි දියුණු කරන ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා දායක වන ඵලදායී කාර්ය සඳහා අධ්‍යාපනය තුළින් මානව සම්පත සංවර්ධනය කිරීම. මේ ශීඝ්‍රයෙන් වෙනස් වන ලෝකයේ තුල සිදුවන වෙනස්කම් අනුව හැඩගහින්න. ශීඝ්‍රයෙන් මේ ලෝකෙ වෙනස් වෙනවා. මම පුරුදු කරන්න ඕනේ ඕගොල්ලන්ව ඒ ලෝකෙට හැඩගැහෙන විදිහ. ඒ වගේම ඒවා පාලනය කර ගැනීමට පුද්ගලයන් සූදානම් කරන්න ඕනේ. සමහර ලෝක හැඩගැහිම් තියෙනවා ළමයි අපිට ඒවා අමාරුයි දරා ගන්න. පාලනය කරන්න බෑ ඒක. අද සෝෂල් මීඩියා වලට වෙලා තියෙන එක නෙවෙයිද? අද සෝෂල් මීඩියා සමහරුන්ට පාලනය කරගන්න බෑ. පාලනය කරගන්න බැරුව කෝච්චියට බෙල්ල තියෙනවා. වෙන්නේ නැත්නම් ඔයගොල්ලෝ ICT වල එක්ස්පර්ට් ලුණත් වැඩක් තියනවද බං බූට් එකක් කාලා ගිහිල්ලා මැරෙනවනම් අඩනවනම් එහෙනම් මේ මොකද්ද වෙන්නේ පාලනය කරගන්න පුද්ගලයන් සූදානම් කිරීම සහ සංකීර්ණ සහ අනපේක්ෂිත අවස්ථාවන් වලට සාර්ථකව මුහුණ දීමේ හැකියාව වර්ධනය කරන්න ඕනේ. එහෙනම් මතක තියාගන්න අද මෙතෙන්ට ඇවිල්ලා ඉන්න ළමයිට සංකීර්ණ අවස්ථා ඉන්න පුළුවන් ජීවිතේ. අනපේක්ෂිත අවස්ථා ඉන්න පුළුවන්. ඒවට සාර්ථකව මුහුණ දෙන්න මම ඕගොල්ලන්ව පුරුදු කරන්න ඕනේ. එහෙම පුරුදු කරේ නැත්නම් ඕගොල්ලන්ව ICT වල ජාතික අරමුණ මොකද වෙලා තියෙන්නේ බලන්න. අපි එහෙනම් ජාතියක් විදිහට මේ දේවල් ඉෂ්ට කරලා නැහැනේ. එහෙනම් ඔය ටික හොඳට බලා ගන්න. හරිද? මේක ඩවුන්ලෝඩ් කරලා. මූලික නිපුණතා ටික ඔය ටික ඔක්කොම බලාගෙන මේ විදිහට නේද? මේ මොනවද මේ කියලා බලන්න. ඒ ආසේ විෂය අභිමතාර්ථ. මොකද්ද මේ විෂය අභිමතාර්ථය? මේ තිරසාර සංවර්ධනය අනුමුණු සාක්ෂාත් කරගැනීමේලා තොරතුරු තාක්ෂණ සංකල්පය. හරි. මේ දැන් උගන්වන්නේ නැද්ද කියලා අහනවා. මේ උගන්වනවා තමයි මේ ICT නේ උගන්වන්නේ. මම මේ උගන්වන්නේ ICT. දැන් ICT උගන්වන්නේ නැද්ද කියලා අහන්න එපා ඉතින්. ICT විෂය පටන් ගන්න තැන ඉඳලා උගන්වන්නේ නැතුව රෙද්දක්ද කරන්න කියන්නේ දැන් මේක අස්සේ. මම හරි ඉස්සෙල්ලා කිව්වා මේ අර පිළිවෙලට පාඩම් ටික ඉගෙනගෙන පොතේ ලියාගෙන යන්න ඉන්නවනම් එන්න එපා යන්න. මම මේක දෙట్లా අතල් එකේ පාඩු විදගෙන මේ ඔන්ලයින් එක කරන්නේ. මට මේ ළමයි 5ක් ආවත් එකයි. මම 500ක් ආවත් එකයි. හරිද? යකෝ ICT සබ්ජෙක්ට් එක හැදෙන විතර ඉඳලා විෂය නිර්දේශයේ තියෙන පළවෙනි පිටුවේ ඉඳලා උගන්වගෙන යන්නේ නැතුව මට දැන් මොකද්ද ළමයි උගන්වන්න කියන්නේ? හරිද? මලපයින් ඕනේ. මලපයින් ඔය හුරු වෙලා තියෙන වෙන වෙන ගොබ්බියෝ ගාවට ගිහිල්ලා ඉගෙන ගත්තුන් ඉන්නවනේ. වෙන වෙන උන්ගේ ඒවා දැකලා ඒ විදිහට දැන් ඇවිල්ලා මෙතන මේ බැලලෙන්න එපා මේ උගන්වන්නේ. හරිද? උගන්වන්න පුළුවන් ඔයාලගේ ගෙදර අම්මයි තාත්තටයි. ඔය විෂය නිර්දේශයේ ගහලා දුන්නා. ඒකයි වෙලා තියෙන්නේ. මේක වෙනස් කරන්න බෑ ළමයි මේ සිස්ටම් අපිට. මේ කිසිම දෙයක් මේ අපරාධ මේ ටයිප් කරලා හදපුවා මේවා මිනිස්සු කිසිම ගුරුවරයෙක් උගන්වන්නේ නැහැ ඕවා විෂය අභිමතාර්ථ ටිකවත් දන්නේ නැහැ හරි කවන්නේ නැහැ මමත් යන්නම් ස්කිප් කරගෙන කවන්නේ නැහැ නේ මොනගේ හේල් මලක්ද ළමයි මෙන්න පාඩම් ටික concept of ICT තොරතුරු හා sannivedana තාක්ෂණය පිළිබඳ සංකල්ප හරිද මේ විදිහට අපිට පාඩම් 13ක් තියෙනවා මේ විදිහට පාඩම් 13ක් තියෙනවා. ඔන්න ව්‍යාපෘතිය. තමන් ඉගෙන ගන්න විෂයට මේ විදිහට මම මේකෙම ලියන්නම්. ආයෙ මොකටද ආයෙත් ලියන්නේ? මම මේකෙම ලියන්නම්. ඔයගොල්ලෝ මේ ටික ලියා ගන්න ඕනේ. පාඩම් ටික අතින් ලියන්න ඕනේ ඈ. ඕනේ නැහැ සර් අපි මේ සිලබස් එක ඩවුන්ලෝඩ් කරගන්නම්. හුකාරි හරියන්නේ නැහැ. හරිද? මේ ටික අතින් ලියන්න ඕනේ. තමන් ඉගෙන ගන්න විෂයන් ටික අතින් ලියන්න ඕනේ පොතේ. හරිද? ඒක අතින්වත් පුතෙන් ලියා ගන්න බැරි එකෙක් ඉන්නව නම් එහෙම ඒකට ICT ඉගෙන ගන්න බෑ. මගේ ටාගට් එක ලංකාවේ ඩොමෙස්ටික් රොබෝට්ස්ලා ඉන්ඩස්ට්‍රි එක යන්න පටන් ගන්න මම හදලා. අන්න සුපිරි ටාගට් එකක් නෙති. පටන් ගන්න ඒක ඉතින් චිරන් බැරි වෙන්නේ නැහැ. ඔන්න මම ආශිර්වාද කරනවා. මගෙන් උදව් තියෙනවා නම් ඉල්ල ගන්න. හරිද? පේනවද කාල පරිච්ඡේද?
කාල පරිච්ඡේද ඉස්කෝලේ පීරියඩ් කීයක් බුල ගහන්න ඕනද කියලා බලන්න සමහර විෂයන් වලට. දැනගනින්න ඉස්කෝලේ ගියාට පස්සේ ගුරුවරයා කියා දෙන්නේ නැහැ ඔය ටික. ඔය 14ට තියෙන ව්‍යාපෘතිය. කාල පරිච්ඡේද 30ක් තියෙනවා ව්‍යාපෘතිය කරන්න. මොන ඉස්කෝලේද කියන්නකෝ අද වෙනකම් ව්‍යාපෘතියක් කරලා තියෙන්නේ. රොබෝ කෙනෙක් හදන්න කියා දීලා වෙබ්සයිට් එකක් හදන්න කියා දීලා සොෆ්ට්වෙයාර් එකක් හදන්න කියා දීලා IoT වලින් මොන හරි දේවල් ටිකක් කියා දෙන්න. සමහර ඉස්කෝලේ තියෙනවා සමහර ගුරුවරු ඉන්න පට්ට ඉස්කෝලේ මන් දන්න ළමයි. ඔය IoT මොනවාද IoT පාඩමට එහෙම දාලා Arduino board ගෙනල්ලා පික් ප්‍රෝග්‍රෑමින් වගේ දේවල් කියා දීලා ඒ ළමයිට ප්‍රැක්ටිකලි දේවල් කියා දීපු ඉස්කෝල තියෙනවා මන් දන්න. හැබැයි මන් දන්නේ ලංකාවේ ප්‍රධාන පාසල් තියෙනවා ව්‍යාපෘතියක් කියලා එකක් අහලවත් නැති. එක්කෝ මේ සබ්ජෙක්ට් හදපුන් ගෙනල්ලා ගල් ගහන්න ඕනේ. හරිද? ඇයි ඕගොල්ලෝ මේව හැදුවේ මේ දේවල් පාසල් පද්ධතිය ඇතුලේ කෙරෙන්නේ නැත්තම්? තොපිලට මොංගල් දෙයක්ෝ එහෙනම් මේව හදන්න. මොකටද තොපිල මේකට ජාති කරුණක් දැම්මේ? ජාති කරුණක් ඉස්කෝලවල කෙරෙන්නේ නැත්තම්. මේ පාඩම් 13ම තියෙන්නේ 12 වසරේ නෙවෙයි. මුළු ICT සිලබස් එකටම තියෙන්නේ පාඩම් 13යි. මම ඒකයි කිව්වේ පටන් ගනිද්දිම අර ඕගොල්ලන්ගේ වහල් භාවයෙන් ඉන්න යාළුවෝ ඉන්නව නම් ලින්ක් එක දීලා එක්කන් එන්න කියලා මේ ටික කියලා දෙන්න. ඔය ಜಾති කර්මොනේ එහෙම කියලා දෙන්න. එතකොට ඒගොල්ලෝ යනපන්තියක යයි. හරිද? ජනපන්තියක යයි. ඕගොල්ලෝ අද මේ ඇවිල්ලා ඉන්නේ ලංකාවේ අඩුම ළමුන් පිරිසක් සම්බන්ධ වෙන නේද? හොඳම ICT පන්තියට. ඒක තේරුම් ගන්න. ඕගොල්ලෝ අද මේ ආවේ ලංකාවේ අඩුම ළමුන් පිරිසක් සම්බන්ධ වෙන හොඳම ICT පන්තියට. මම ඒක හරි ගැම්මෙන් හරිම උජාරුවෙන් කියන්නේ. තේරුණාද? එහෙම ගැම්මෙන් එහෙම උජාරුවෙන් කියන්න බෑ හැමෝටම. ඕගොල්ලෝ ගිය සතියේ පන්තියට ආපු ළමයි දන්නවා. ගිය සතියේත් මම ඕගොල්ලන්ව වැව්වේ. ආවට වඩා වෙනසක් කළා. අදත් ඕගොල්ලෝ ආවා. අදත් මම ඕගොල්ලන්ට පටන් ගත්ත වෙලාවේ ඉඳලා ජවයෙන්, ශක්තියෙන් හරිද? දැනෙන්න මම කතා කරනවා. දේවල් කියලා දෙනවා. එහෙම මට සිලබස් එකක් දැනෙන්න කියලා දෙන්න බැරි කමක් නෑ. ඔය සිලබස් කියා දෙනවා කියන එක මට මහ දෙයක් නෙවෙයි. හැබැයි මාකටිං නේ. මම මහ ලොකුට දගලන්නේ නැහැ ළමයි. මොකද දන්නවද? ඔයගොල්ලෝ දැකලා තියෙනවද ළමයි කැඳ විකුණන්න ඇඩ්වර්ටයිස්මන්ට් යනවා. ආයුර්වේද බෙහෙත් විකුණන්න ඇඩ්වර්ටයිස්මන්ට් යනවා. සිංහල බෙහෙත් ගැන ඇඩ්වර්ටයිස්මන්ට් යනවා. දැකලා නැහැ නේද? හැබැයි ඔයගොල්ලෝ දැකලා ඇති ළමයි කිරි විකුණන්න යන ඇඩ්වර්ටයිස්මන්ට්, බටර් චීස් විකුණන්න යන ඇඩ්වර්ටයිස්මන්ට්. ඒක සමහර බෙහෙත් වර්ග විකුණන්න යන ඇඩ්වර්ටයිස්මන්ට්, බඩ අඩු වෙන්න බොන්න කියලා කියන ඇඩ්වර්ටයිස්මන්ට්. හැබැයි බඩ එන්නේ නැති වෙන්න බොන්න දෙයක් තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් නෑ. ලෙසන් 6 ඉඳන් ග්‍රේඩ් 13. හරි. ඒ හින්දා ළමයි අඩුවෙන්ම ඉන්න සුපිරිම ළමයි බිහි වෙන හොඳම ICT පන්තිය. හොඳ ටැග් එකක් මතක් වෙන්නේ. හරිද? හොඳ ටැග් එකක්. නේ? රයිට්. අපේ සංවිධායකවරු ඉන්නවනම් පන්ති ඇතුලේ ඔන්න හොඳ ටැක්ටික් එකක් තියෙනවා අපිට ඉස්සරහට වැඩ ටික කරන්න. හරි. කොහොමත් අපි හදනවා ළමයි මේක. අපි මේ වෙනස කරනවා. මම කුරුණෑගලට එනවා කියලා මම කුරුණෑගල පන්තිය බේස් කරගෙන අපි මේක කරන්නේ. කුරුණෑගල ළමයි මෙතන ඉන්නවනේ. ඒගොල්ලන්ට කියලා තියන්න නීල්ස් කුරුණෑගලට එනවා කියලා. ඒකට අවුරුදු 3-4ක් යයි වෙනස කරන්නේ. අවුරුදු 3-4ක් යයි වෙනස කරන්නේ. ඒගොල්ලන්ට කියන අවුරුදු 3ක් තියෙනවා කියලා. හැබැයි ඒව හිල්ලලා මට වඩා ගොඩාක් ජනප්‍රිය පන්ති. ඒවා ගොඩාක් ජනප්‍රිය පන්ති. මට හැප්පෙන්නවත් බෑ. ඒ වාහනත් එක්කවත් මට හැප්පෙන්න බෑ. ඒ සමහර ගුරුවරුගේ වාහනත් එක්කවත් අපිට හැප්පෙන්න බෑ ළමයි. ඒ සමහර ගුරුවරු දවසට පෙට්‍රල් ගහනවා මම මාසෙට ගහන පෙට්‍රල් ටික. ඔයගොල්ලෝ දන්නවද? තොරතුරු හා සංනිවේදන තාක්ෂණය පිළිබඳ සංකල්ප. මෙතන ලියාගෙන ආවේ. මෙතනට බරගෙන ගමු. හරි. මොකද දන්නවද? මට අර ඔයගලන්ට ලකුණු ලැබෙන විදිහ නැත්තම් කියන්න වෙන්නේ නැහැ ළමයි. රයිට් මේකම කරගියා. එතකොට මොන බලන්න. පළවෙනි පාඩමෙන් ඔයාලට MCQ. පළවෙනි පාඩමෙන් ඔයාලට MCQ දෙකක් වගේ
දෙකක් වගේ. හරිද? MCQ දෙකක් වගේ අහනවා. ස්ට්‍රක්චර් අහන්නේ නැහැ. එසේ අහන්නේ. පළවෙනි පාඩමේ කාල පරිච්ඡේද 28ක් උගන්වන කාල පරිච්ඡේද 28ක් උගන්වන පළවෙනි පාඩමෙන් එසේ අහන්නෙත් නැහැ ස්ට්‍රක්චර් අහන්නෙත් නැහැ. ඒ කියන්නේ පුතේ මේ පාඩම උගන්වන්නේ මේ විභාගෙට ලියන්න නෙවෙයි. මේ පාඩම උගන්වන්නේ ඔයාලට ICT ගැන අවබෝධය ඇති කරගන්න. concept මොනවද? තාක්ෂණය පිළිබඳ සංකල්ප මොනවද කියලා ඉගෙන ගන්න. සමහර වෙලාවට ඔය දෙක අහන්නෙත් නෑ විභාගෙට. ඔයා තේරෙනව නේද මම මේ කියන දේ? හරිය කල්පනාවෙන් හොඳේ. එතකොට පරිගණකයේ හැදින්වීම දෙවෙනි පාඩම. දෙවෙනි පාඩම පරිගණකයේ හැදින්වීම introduction of computer. දැන් පළවෙනි පාඩමේදී concept එක ඉගෙනගෙන දෙවෙනි පාඩමට එනවා අපි. පරිගණකය හඳුන්වනවා. මේ පාඩමේදී ඔයාලට කියලා දෙන්නේ ඉතිහාසය. එක කොටසක්. ඉතිහාසයෙන් නම් MCQ දැන් අහන්නේ. ඊගාවට කියලා දෙනවා දෘඩාංග. ඒ කියන්නේ hardware කොටස. දැන් ෆිසිකල් පන්තියේදී නම් ළමයි මම මේකෙදි වර්ක්ෂොප් එකක් කරනවා ප්‍රැක්ටිකල් හත් කරලා. ඒ කියන්නේ ඔයාලට වර්ක්ෂොප් එකක් කරනවා ළමයි මම කම්පියුටර් එකක් ගලවලා හයි කරන්න. ඒක හැම පන්තියකම කරනවා. ඉතින් ඔන්ලයින් එකේදී මට ඒක කරන්න බැරි හින්දා මම ඔන්ලයින් එකේ පෙන්නනවා ඔයාලට. සියලුම hardware කොටස් කොහොමද ගලවලා හයි කරලා කරන්න කියලා මම පෙන්නනවා කැමරා දාලා. ඒතර ඔයාලට ගෙදර ඉඳලා ටික බලා ගන්න පුළුවන් නේ. අල්ලලා බලන්න විතරයි බැරි. ෆිසිකල් ලයිට් නම් අල්ලලා බලන්න පුළුවන්. ඉතින් අපි කුරුණෑගල පටන් ගත්තාම මේ වර්ක්ෂොප් එක කරමු. හරිද? තෙල්ලර බුදි ඉවර වෙච්ච ගමන් කුරුණෑගල එන්නේ ආයේ කුරුල්ලෙක් වගේ හොඳේ. උඩින් ඉන්නේ බස් එකේ ඉන්න බෑ මට. හරිද? හේතුව මම ඉගෙන ගන්න කාලේ බස් එකේ ගිය නිසා ජීවත් වෙනකොට බස් එකේ යන්න බෑ මට. මම කැමති නෑ ඒකට. ඉතින් කාර් එකක් නේද අරගෙන රස්සාවකට යනවා කියලා හීනමවපු අපි බස් එකේ රස්සාවට යනවා නම් ළමයි මම මේ හීනවලට අසාධාරණයක් කරනවා වගේ එකක් තියෙනව නේද? සමහර ළමයි මට කිව්වා එහෙම. ඉතින් සර් පෙට්‍රල් නැති හින්දා බස් එකේ ඉන්නකො පන්ති. ඉතින් ළමයි මම ඔයාලා වගේ ඉගෙන ගන්න කාලේ හීන මැව්වේ කාර් එකේ රස්සාවට යන්නනේ. ඉතින් මම දැන් බස් එකේ රස්සාවට ගියොත් ඒ හීන පවුනේ. නේද? ඒ හීන පවු. ඉතින් මම පරිගන්න ලෑස්ති නෑ ළමයි ජීවිතෙන් සහ ඒ හීනවල. මම කාර් එකේ තමයි වැඩට එන්නේ. හරි. බස් එකේ ඉන්නේ. මට දුක් විඳින්න බෑ. මම දුක් විඳා. හරි. එතකොට ඔයගොල්ලෝ කයි ඉතින් සර් රස්සාව කරන්න වෙන්නේ නෑනේ. ඕක කමන්නේ. ඊට ආත්ම කරුත්වය වටිනවා. පරිගණකයේ හැදින්වීම. මේකේ සමහර වෙලාවට ප්‍රශ්න තුනක් එනවා. එසේ අහන්නේ. ස්ට්‍රක්චර් අහන්නේ. අර ලකුණු 10 අහන්නේ. ළමයි එසේ අහන්නෙත් නෑ. හොඳේ අහලා නෑ. හැබැයි ඔන්න අවුල. ඔයගොල්ලෝ දන්නවද 2021 ඇහුවා කියන්නකෝ. මම 21 කියලා දාන්නම්. 2021 ඇහුවනේ මේ ප්‍රශ්නයක් ළමයි. කවදාවත් අහලා නෑ මෙච්චර කාලෙකට ළමයි. ගිය අවුරුද්දේ ඇහුවා. ගිය අවුරුද්ද කියන්නේ මේ අවුරුද්දේ විභාගෙ තිබ්බේ. මේ අවුරුද්දේ ඇහුවා. හිතා ගන්න බැරුව. ලකුණු 15ක් ආව කියන්නකෝ. පිස්සු හැදුනා ඉතින්. පේපරේ සම්පූර්ණයෙන්ම ආකෘතිය වෙනස් කරා. අර අපි දැන් ඒ නිසා අපිට ස්ථිරව කියන්න බෑ 15ක් මේකේ දෙනවා කියලා. මොකද එක අවුරුද්දක විතරයි න්යාවි. ඒ නිසා අපිට සම්භාවිතාවය ගණනය කරන්න බෑ එකකින් එක දත්තයකින්. සමහර විට මේ අවුරුද්දෙත් ආවොත් ඔන්න මම ඔයාලට කියන්නම් අනිවාර්යෙන් අපි සෙකන්ඩ් ලෙසන් එකට හොඳටම ලෑස්ති වුණු පුතේ. ලකුණු 15ක් අහනවා කියලා. දැන් මම මේ පේපරේ ගැන 100%ක් අවබෝධයෙන් කතා කරා. තුන්වෙනි පාඩම දත්ත නිරූපණය. දැන් ඔයාලා ලියන්න ඕනේ දත්ත නිරූපණය. අපි මේකට කියනවා සංඛ්‍යා පද්ධති කියලා. සංඛ්‍යා පද්ධති. number system data representations සංඛ්‍යා පද්ධති. මේක PDF 18යි උගන්වන්න තියෙන්නේ. පොඩිම පාඩම. 12 වසරේ තියෙන පොඩිම පාඩම. මේක MCQ 4ක් විතර එනවා. ස්ට්‍රක්චර් ඉන්නේ නැහැ, සේම් ඉන්නේ නැහැ. ඇහිල්ලක් නැහැ. දැන් වල මල පෙරලා ඇත්තේ නේද ළමයි දෙක. ඇයි මුල පාඩම් තුනම ඉගෙන ගන්න ඕනි. පේපර් එකට නම් ලකුණු වෙන්නේ නැහැ. ඒකනේ මම දැන් කිව්වේ. සමහර ගුරුවරු මේ පාඩම් කියලා දෙනව ළමයි ICT වල තියෙන ලොකුම පාඩම් වගේ. හොඳයි ඉතින්. හොඳයි. ඒ කියන්නේ 12 වසරේදී ළමයි තෙල ගහනවා මේ ටික උගන්නලා උන් ආයේ මොකුත් නැහැ. ආකිමිඩිස් ආවත් එහෙම උන් නම් යන්නේ නැහැ ගණන් ඉගෙන ගන්න. හරිද? හැබැයි ඉතින් පව් ඒ ළමයි දන්නේ නැහැ ළමයි. ඇත්ත මොකද්ද කියලා. යථාර්ථය දන්නේ නැහැ.
නේද? යථාර්ථය නෑ. අන්තිම විභාගෙ ලියනවා මෙලෝ හසරක් නෑ. දැන් අර ඔයගොල්ලෝ කිව්වේ කවුදද? රැල්ලට යන අයට තේරෙන්නේ රිසල්ට් ආවම. සර් කියන කතාව ඇත්ත. ඕනිම ළමයෙකුට. ඇත්ත. මොකද 2024 පස්සේ ඕගොල්ලෝ ආයි අපි ගාවට එන්නේ නෑනේ. ඕගොල්ලෝ ඉතින් අපිට බනින්නෙත් නෑ එතකොට. දැන් ඉතින් කමන්නේ ඔන්නෝයි කියලා. ඒ නිසා ඊට පස්සේ කොහොමද අලුත් බෙජ් එකක් එනවා අපිට. ඒක මේක තේරුම් ගන්න ඕනේ දැන් ළමයි. මොකද ඕගොල්ලෝ හැමදාම පන්තියේ හරි ඕනෙම තැනක පාඩම ඉගෙන ගන්නකොට ඔළුවේ තියෙන්න ඕනේ. ඒක MCQ අහන්නේ. ඒතකොට මේ පාඩම ඉගෙන ගන්න ඕනේ MCQ ප්‍රශ්නවලට උත්තර දෙන්න විදිහට. රචනා ප්‍රශ්න වලට උත්තර ලියන විදිහට ඔය පාඩමේ රචනා කැලේ ලියාගෙන වැඩක් නෑ ළමයි. ඒ කියන්නේ හෙන්න හැලි ලියනවා. නේද? දීමේ සංඛ්‍යාවක් 10 පාදයේ සංඛ්‍යාවක් බවට පත් කර ගැනීම සඳහා දීමේ සංඛ්‍යාව කියලා හෙන්න හැලි ලියලා නෝට් පුරවගෙන ළමයි. අර පැය දෙකක් නෝට් ලියලා ගෙදර යන්නේ නිකන් ළමයි කුඩු ගහපු එකෙක් වගේ. පාරේ යද්දි හම්බුනහම මොකද බං? වාද නම්බර් සිස්ටම් කරා අප්ප නෝට් ලියලා අතත් දෙනවා ගානම් මෙහෙමයි. ඉතින් අපි අහනවාසෙකොට ඉතින් රචනා ප්‍රශ්න දෙන්නෙත් නැහැ, ස්ට්‍රක්චර් දෙන්නෙත් නැහැ. ඉරි කැලලක් ගහන්න දෙන්නේ ඕක ගානක් හදාගෙන. නෝට් ලිව්වේ මොකටද? එහෙම වුවම මල පනිනවා හොදේ. ඇයි වහල්ලුනේ? වහල්ලුනේ. මල පනිනවා උන්ට හොදේ. මොකෝ කියන්න එපා. ඉතින් හතරවෙනි පාඩම ළමයි ෆන්ඩමෙන්ටල් ඔෆ් ඩිජිටල් සර්කිට්ස්. අපි ඔකට කියනවා ලොජික් ගේම්. අපි කියන නම් ඔය. සිලබස් එකේ තියෙන නමට අමතරව අපේ අර ආදරේට කියන නම් තියෙනවනේ ළමයි. නේද? එහෙම තමයි ඒගොල්ලෝ දාලා තියෙන්නේ අංකිත පරිපතවල මූලිකාංග. අපි කියන්නේ තාර්කික දොහාර, ලොජික් ගේම්. එහෙමයි කියන්නේ. දැන් දත්ත නිරූපණය අපි කියන්නේ නම සිස්ටම්. දෙක පරිගණකයේ හැදින්වීම අපි කියන්නේ හිස්ටරි පාඩම. දත්ත තොරතුරු හා සංවේදනයේ පිළිවෙල මූලික තාක්ෂණ අපි කියන්නේ data and information. හරි. එහෙම තමයි ඕනිම දෙයකට මේ එහෙම ආදරණීය නමක් තියෙනවා. ළමයි ලොජික් ගේට් කියන්නේ MCQ 4ක් වගේ අහන්න පුළුවන්. ස්ට්‍රක්චර් අහන්නේ නැහැ. ඔන්න රතින්න දාන්න ඕනි වෙලාව. එසේ පේපරේ ලකුණු 15ක තනි ප්‍රශ්නයක් එනවා. එසේ පේපරේ ලකුණු 15ක තනි ප්‍රශ්නයක් එනවා. පැහැදිලිද? ඒ කියන්නේ මේ පාඩමට අන්න ළමයි මහන්සි වෙන්න ඕනි ඉතින් හොදටම. හැබැයි මේ පාඩම කරන්න බෑ ළමයි තුන්වෙනි පාඩම නැතුව. මොකද තුන්වෙනි පාඩමේදී තමයි ආව මේ පාඩමට අපි හදන්නේ. දැන් තේරුණාද? මේ ලකුණු 15ටයි මේ ලකුණු 4ටයි තුන්වෙනි පාඩම ඕනේ. ඇත්තද? තුන්වෙනි ඔයගොල්ලෝ එහෙම හිතයි. එහෙනම් අපි 1 2 3 කියන පාඩම් ටිකට එන්නේ නැතුව ගෙදර ඉඳලා හතරවෙනි පාඩමට එන්නද? එහෙම බෑ. පළවෙනි පාඩමේ ඉඳලා ළමයි හැම පාඩමක්ම චේන් එකක් වගේ දන් වෙලා. ඒ පුරුකෙන් අපි යන්න ඕනේ. එහෙමයි හදලා තියෙන්නේ. එතකොට පස්වෙනි පාඩම කම්පියුටර් ඔපරේටින් සිස්ටම් පරිගණක මෙහෙයුම් පද්ධති OS. මේ පාඩම කරනකොට ඔයාට හිතෙනවා සබ්ජෙක්ට් එකට බූට් එක තිබ්බනම් හරි කියලා. ඒ කියන්නේ ඔය පාඩම උගන්වනකොට ඔයාට හිතෙනවා සබ්ජෙක්ට් එකට බූට් එක තිබ්බනම් හරි කියලා. ඒ ඇයි ටිකක් එපා වෙනවා. අර ආදරය කරන කාලේ එපා වෙන කාලයක් ඉන්නේ ළමයි. අර බල්ලන්ට හීට් එක ආව කාලයකදී බල්ලෝ පාලනය කරන්නම හරුයිනේ. නේද? සත්තු පාලනය කරන්නම ඕනේ. ඒ වගේ මේ පාඩම් වලදීත් අපිට ළමයිව පාලනය කරන්නම ඕනේ. ළමයි 100ක් ඉන්න පන්ති වල උගන්වනකොට ඉන්නේ ළමයි 20යි 30යි. ඔපරේටින් සිස්ටම්. මේක MCQ 3ක් වගේ අහනවා. බලන්න දැන් 8යි 9 10 11 12 13 දෙකක් වගේ දාමු. දෙකක් වගේ අහනවා. ස්ට්‍රක්චර් තමයි ලකුණු 10ක් එන්නේ. එසේ එන්නේ නෑ. මම පොඩි වැඩක් කියන්නද? මම මේ කියන දේවල් බොරුයි කියලා ඔප්පු වුණොත් හැම වෙලෙම මතක තියාගන්න තමන්ගේ ජීවිතය ගැන වගකීම තමන් ගන්න. ඒ වෙනුවෙන් කරන දේවල් තමන් හොයන්න. ඒ කියන්නේ අනුන්ට කියලා හොයන්න එපා. තමන් හොයන්න. රිසර්ච් එක තමන් කරන්න. ඔන්න මම දෙනවා ඔයාලට පොඩි රිසර්ච් එකක්. ඔයාලා 2023 පන්තිවල අයියලක් කළ ඇති අඳුරන 2022 අය ඇති. විභාගේ ලිව්ව අය ඇති. දන්න කියන ගුරුවරු ඇති. ඒගොල්ලන්ගෙන් අහන්න OS පාඩම ඉගෙනුවද? OS පාඩම ඔයාලට ඉගෙනුවද? හොදට ඉගෙනුවද? ඊගාවට. හරියටම ලොජික් ගේට් වලින් පස්සේ OS ඉගෙනුවද? එහෙම නැත්නම් මේ පාඩම ආවට ගියාට නිකන් PDF එකක් හරි ටියුට් එකක් හරි දීලා පස්සේ කරන්නම් කියලා මගහැරීමක් කරාද? මොනවා හෝ දෝෂයක් ඕගොල්ලන්ට 12 වෙනි ඒකකයේ 12 වසරේ 5 වෙනි පාඩම සම්බන්ධව සිද්ධ වුණාද? ඒගොල්ලෝ නෑ නෑ එහෙම නෑ සුපිරියටම OS කියලා දුන්නා. OS තමයි අපිට හොඳටම තේරිච්ච පාඩම. කිසිම අවුලක් වුණේ නෑ. ළමයි ටිකත් පන්තියේ හොඳටම හිටියා. OS වලින් අහලා තියෙන විභාග ප්‍රශ්න ටිකත් අපිට ඔක්කොම කරන්න පුළුවන්.
OS වලින් අහලා තියෙන ගණන් ටික හිමත් අපිට හොදටම හදන්න පුළුවන්. ඒකේ හිම අවුලක් උන්නේ නැහැ කියලා. අන්න පුතේ ඔයාට යන්න තියෙන හොඳම පන්තිය. ඒ කියන්නේ ගුරුවරයා පට්ට වැඩේ. ඒ ගුරුවරයා පට්ට වැඩේ. ළමයිව වෙනස් වෙන්නේ නැතුව OS පාඩම තුල තියාගන්න පුළුවන් කියලා. මම මේ ඔයාට මේ දීගේ කන්න කලින් කියන්නේ. දීගේ කන්න කලින් කියනවා තව මාස 6කින් ළමයි ඕගොල්ලන්ට අනතුරක් සිද්ධ වෙනවා. පස්වෙනි පාඩමේදී. ඒක මම කල් තියා මතක් කරා. රැවටෙන්න ඕනේ නැහැ නේ අවබෝධය තියෙනවනේ. එහෙම බලන්න හොයලා. එතකොට මං කිව්වේ බොරුවක් කියලා ඔප්පුනොත් මං වෙන පට්ට බොරුකාරයෙක් ළමයි. බොරුකාරයෝ ගාවට පන්ති එන්න එපා. දැන් අපි බලමු මෙහෙම දෙයක්. ළමයි 12 වසරෙන් MCQ වෙනවා සාමාන්‍යයෙන් 15ක්. හම්මෝ. ඒ කියන්නේ MCQ 50ෙන්ම 12 වසරෙන් අපිට එන්නේ 15යි. 50ෙන්ම 15යි. සෙකන්ඩ් පේපරේ ඉතුරු 50ෙන්ම අපිට එන්නේ 25යි 15යි කීයද? 15යි 10යි 25යි. සාමාන්‍යයෙන් OS 10ක් වගේ නෝනේ. 25යි. එතකොට දෙකට බෙදුවාම 12යි කියලා ගමු. 50න් 12යි. ඒ කියන්නේ සමස්ත පේපරේට 125ක 127ක වගේ බලපෑමක් තමයි 12 වසරෙන් තියෙන්නේ. ඔන්න අද තේරුම් ගන්න. මීට කලින් ඕගොල්ලෝ ඔක දැනගෙන හිටියේ නෑ. සර් උගන්නන්න කියලා ඉස්සෙල්ලා වැල්ලේ නෑ මේක අහගන්න. 12 වසර පාඩම් පහෙන් සමස්ත පේපරේ බලපෑම 125යි. 4න් 1යි. S එකක්ව ගන්න බෑනේ 12 වසරට විතරක් පන්ති ඇවිල්ලා S එකක්ව ගන්න බෑ. මං හිතනවා තේරුණා කියලා. තේරුණාද? හරි. දැන් 12 වසර ගැන අවබෝධයක් ආවනේ. මම දැන් 12 වසර ගැන කියලා දෙන්නම්. මම කලින් කිව්වා වගේ පළවෙනි පාඩමෙන් අපිට උගන්වන්නේ පරිගණකයක දත්ත සහ තොරතුරු හැදෙන විදිය, තොරතුරු වල ගති ලක්ෂණ, වටිනාකම, ඒ තොරතුරු සංවේදනය වෙන්නේ කොහොමද, ඒ තොරතුරු පාදක කරගත් ශේස්ත්‍රයන් මොනවද? රයිට්. නීති රීති වර්ග මොනවද කියලා කියලා දෙනවා. එතනින් පස්සේ කියලා දෙනවා මේ වගේ තොරතුරු බිහි කරන්න පරිගණක නිර්මාණය වෙච්ච ඉතිහාසය ගැන. ඉතිහාසයේ ළමයි කිස්තු පූර්ව 3000 ඉඳලා චීන ජාතිකයින් ඇබකසේ හොයාගත්ත දවසේ ඉඳලා අද අපි දකින ලෝකයේ ලොකුම පරිගණකය වෙනකන් අපි ඉතිහාසය කතා කරනවා. ඊට පස්සේ මේ වගේ පරිගණක නිර්මාණය වුණේ මොන වගේ තාක්ෂණයකද? ජෝන් වොන් නියුමාන් විසින් නිර්මාණය කරපු වොන් නියුමාන් ආකෘතියට අනුව මේ දෘඩාංග නිර්මාණය කරලා තියෙන්නේ කොහොමද? දෘඩාංග වර්ගීකරණයට අදාළව ඉන්පුට් අවුට්පුට් ඩිවයිසස් නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද? මේ දේවල් වල ගති ලක්ෂණ මොනවාද? මේ වගේ දෘඩාංග එකතු වෙලා හાર્ඩ්වෙයාර්ස් කොහොමද හැදිලා තියෙන්නේ? පරිගණකයක මේ මදර් බෝඩ් එකක් නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද? මතකයේ කළමනාකරණය වෙන්නේ කොහොමද? මේ දේවල් මෙතනදී ඉගෙන ගන්නවා. ඊට පස්සේ මේ වගේ දෘඩාංග පාලනය කරන්නේ කොහොමද? මේ වගේ දෘඩාංග පාලනය වෙන්නේ සංඛ්‍යා පද්ධති වලින්. දීමේ සංඛ්‍යා පද්ධතියකින්. එක බිඳුව කියන දීමේ සංඛ්‍යා පද්ධතිය. එහෙනම් මේ දෘඩාංග වලට තේරෙන්නේ පුතේ එක බිඳුව කියන දීමේ සංඛ්‍යා. හැබැයි අපිට තේරෙන්නේ 10 පාදයේ සංඛ්‍යා. අපි ඉගෙන ගන්නවා මේ වගේ දීමේ සංඛ්‍යා අපේ පාදයට හරවගන්නේ කොහොමද? ඒ වගේ සංඛ්‍යා 16 පාදයට හරවන්නේ කොහොමද? ඒව එකතු කරන්නේ කොහොමද? ගණනය කිරීම කරන්නේ කොහොමද? ඍණ සංඛ්‍යා පරිගණකයන් නිරූපණය කරන්නේ කොහොමද? අඩු කිරීමක් පරිගණකයේ කරන්නේ කොහොමද? ළමයි පරිගණකයට අඩු කරන්න බෑ. පරිගණකයට පුළුවන් එකතු කරන්න විතරයි. එහෙනම් පරිගණකයේ කොහොමද අඩු කිරීම කරන්නේ? අපි ඉගෙන ගන්නවා තමයි තුන්වෙනි පාඩමේ. ඊට පස්සේ ඒ වගේ සංඛ්‍යා එකතු කරන්න අඩු කරන්න විද්‍යුතය පාලනය වෙන්නේ කොහොමද? ඩිජිටල් සර්කිට්ස්. ඒ විද්‍යුතය පාලනය කරන මේ පරිපත විද්‍යුත් පරිපත වර්ග හැදිලා තියෙන්නේ කොහොමද? ඒ පරිපත හැදුවේ කවුද? ඒ පරිපත ක්‍රියාත්මක වුණේ කොහොමද? ඒ වගේ පරිපත අපි පරිපත හදන්නේ කොහොමද? අපි කොහොමද ඒ සර්කිට්ස් අදින්නේ? ලොජික් ගේට්ස්. ඒ වගේ අපි කොහොමද මේ පරිපත වලින් පුතේ අපේ ඇල්ගොරිතම් එකක් අපි සාක්ෂාත් කරගන්නේ? අපි ඒක ඔප්පු කරන්නේ කොහොමද? ඒ පරිපත කුඩා කරගත්තේ කොහොමද? අද ලෝකේ මුල් කාලේ තිබු විශාල යන්ත්‍ර අද කුඩා යන්ත්‍ර බවට බිහි වෙලා තියෙනවා. අද අපි අතේ ගිනන ජංගම දුරකථනයේ හරි පොඩි දුරකථනයක්. අද ලැප්ටොප් හරි පොඩි. ඒ වගේ උපාංගයේ පොඩි උනේ කොහොමද? ඒවා පොඩි කරන්න කානෝ සිතියම් බූලියානු නීති කියන සංකල්ප යොදා ගන්නවා. ඒවා කොහොමද හදන්නේ? අපි ඉගෙන ගන්නවා ළමයි හතරවෙනි පාඩමේ. දැන් අංකත් හරි ගේට්ස් හරි පරිපත ඔක්කොම හරි. දැන් මේ නිර්මාණය කරපු දීමේ සංඛ්‍යා වලින් පාලනය වෙන පරිපතයක් අපේ උපදෙස් වලට පාලනය කරන්න නම් ඒවා අපි පාලනය කරන්නේ කොහොමද? මෙහෙයුම් පද්ධති. ඒ පද්ධතිය මෙහෙවන්න මෙහෙයුම් පද්ධතියක් තියෙනවා. ඒ මෙහෙයුම් පද්ධතිය මොකක්ද? අපි කාරණා 4කට මෙහෙයුම් පද්ධතිය ඉගෙන ගන්නවා.
ක්‍රියායන කළමනාකරණය, මතක කළමනාකරණය, ගොනු කළමනාකරණය. ඒ දේවල් කොහොමද සිද්ධ වෙන්නේ? ඒ මෙහෙයුම් පද්ධතිය කොහොමද මෙයාලව පාලනය කරේ? එයා කොහොමද තීන්දුව తీරන ගත්තේ? එහෙනම් මේ මෙහෙයුම් පද්ධතියක් ඇතුලේ සිද්ධ වෙන කම්පියුටර් සයන්ස් පාර්ට් එක, පරිගණක විද්‍යාව කොටස මොන වගේද කියලා අපි පස්වෙනි පාඩමින් ඉගෙනගෙන ළමයි ඒ කොටස ඉවර කරනවා. කොහොමද ළමයි බලන්නකෝ පාඩම් වල පෙළ ගැසීම. ඔය පාඩම් වල පිළිවෙල මාරු කරලා එහෙන් මෙහෙන් නිකන් බයිලා දොඩලා ඔය පාඩම් ටික ගෙන්නුවොත් එහෙම ඔයාට ඔය අවබෝධය ඉන්නේ නැහැ ළමයි. මේ සිලබස් හදලා තියෙන ළමයි වැඩෝ, දක්ෂයෝ, මහාචාර්යවරු. ඒගොල්ලෝ මේක හදලා තියෙන්නේ මේ විදිහට මේ සිලබස් ටික එකිනෙක සම්බන්ධ වෙලා ඒ සම්බන්ධය දරුවගේ ඔළුවට යන්න. එතකොට තමයි ඕගොල්ලන්ට ඕනෑම පද්ධතියක් මෙහෙවන විදිහ තේරෙන්නේ. ඕනෑම පද්ධතියක ලොජික් ගේට්, ඩිජිටල් සර්කිට්ස් ක්‍රියාත්මක වෙන විදිහ තේරෙන්නේ. මෙතනින් පස්සේ අපි 12 වසර වාර විභාගෙ තියෙනවා. අද හවස මගේ 13 වසර පටන් ගන්නවා 2023. අද හවස මගේ 2023 13 වසර පන්තියේ දී සතියේ පේපරයක් දුන්නා. ඒ පේපරය අද සාකච්ඡා කරලා උත්තර බලලා අද ඒගොල්ලන්ට මම පටන් ගන්නවා 13 වසරේ 6 වෙනි පාඩම. ඕගොල්ලන්ට අද මම පටන් ගත්තා පළවෙනි දවස. ඕගොල්ලෝ මගේ 12 වසරට එනකොට මගේ 23 කට්ටිය අද 13 වසරට යනවා. ජෙනවින් මේ වැඩේ. ඊයේ විදිහට ඒක අවිස්සාවේ එල්ලි වුණා. ඒකේ විදිහට සිකුරාදා බත්තර මුල්ලේ පන්තියේ වුණා. ඒකේ විදිහට ඊට කලින් බදාදා මහරගම පන්තියේ වුණා. එහෙනම් අද ඔන්ලයින් පන්තිය බලන්න ඒක හරියටම සිද්ධ වෙනවා. නිශ්චිත වෙලාවට කලට වෙලාවට වැඩ කිරීම. අවබෝධයකින් යුතුව පාඩම් ටික කරගෙන යෑම. එහෙනම් එතනින් පස්සේ අපි පටන් ගන්නවා පුතේ 6 වෙනි පාඩම. කාල පරිච්ඡේද 50ක්. සෙල්ලම් නෑ පුතේ, පීරියඩ් 50ක්. ඊට කලින් 12 වසරේ ඔක්කොම පාඩම් පීරියඩ් 22යි 26යි 18යි නේද? හැබැයි 13 වසරේ පළවෙනි පාඩමම කාල පරිච්ඡේද 50ක්. පුතේ පට්ට ලස්සන ආදරේ හිතෙන ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගන්න පාඩමක් තමයි දත්ත sannivedanaya හා ජාලකරණය. MCQ වහනවා average MCQ වහනවා 6ක්. average MCQ 6ක්. ස්ට්‍රක්චර් අහන්නේ. ලකුණු 15ක තනි ප්‍රශ්නයක් අහනවා IP address වලින්. තව පොඩි බඩුවක් කියන්න. ගිය අවුරුද්දේ IP address වලින් අහපු ගාන වැරදි. ගිය අවුරුද්දේ පේපරේ IP address වලින් අහපු ගාන වැරදි. පේපරේ ගාන හදපු එකවත් හරිද? උත්තරේ දන්නේ නැහැ. හැබැයි අපි ඒ ගාන හදනවා. හදලා ප්‍රශ්නේ හදපු කෙනාටත් අපි ටෝක් කරනවා. මෙන්න මේ වීඩියෝ එකේ මම දාලා තියෙන්නේ ඒ කෑල්ල. FLSM VLSM ක්‍රම දෙකම එකට තියලා උගන්වන ලංකාවේ පළවෙනිම වීඩියෝ එක තමයි දැන් මේ විකාශය වෙන්නේ. වගකීමෙන් කියන්නේ. අවධානයෙන් කියන්නේ. රයිට්? ඒ නිසා ඒ කොටස්කාරයෙක් වෙන්න දැන් මේ ඔන්ලයින් සම්බන්ධ වෙලා ඉන්න සියලුම දරුවන්ට පුළුවන්කම ලැබුණා. ඒ නිසා ඔන්න හොඳට මතක තියාගන්න. මම දැන් කිව්වා 22 ගාන මේ කියලා. එහෙමනම් මේ විදිහට අපි බලාගෙන යනවා අපිට දැන් මාර ගැටලුවක් මොකද්ද වෙන්නේ? 30 ගානේ බෙදෙන 45ක් ආවරණය කරන්න බෑ. එහෙමනම් අපිට මේකට තව දුරටත් ඉස්සරහට යන්න බෑ, ගාන හදන්න බෑ, අපි අසරණයි දැන්. හැබැයි බය වෙන්න එපා, අපි දන්නවා දැන් මේක හදන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අනිත් එක තමයි පුතේ මේ බලන්න. මේ ක්‍රමේදී පුතේ දැන් මෙතන 30ක් වෙන් කරනවනේ. මේ 30ක් වෙන් කරපු කොටසේ බලන්නකෝ IP address 30ක් වෙන් වෙද්දී පරිගණක 6යි තියෙන්නේ. ඔය 2022 වැරදිච්ච ගාන. සෝරි 21 ඒගොල්ලෝ වරද්දපු ගාන අපි හදන ආකාරය. ඉතින් මේක අපි හදලා සියලුම දේවල් නිවැරදි කරා. මම මේකෙන් පොඩි කෑල්ලක් DP එකේ තිබ්බ වීඩියෝ එකෙන් චුටි කෑල්ලක් මම මේකට දාලා ඒ කොටස දුන්නේ. මොකද ඒක ලොකු කමක් නේ. මාකින් ස්කීම් එකේවත් උත්තරයක් නැති ගානක් අපි හැදුවා. මම ඔයාලට ඒක මේ ගැන කියද්දි පෙන්නන්න. මොකද අපිට අවබෝධය තියෙන්න ඕනේ. අපි දැනගන්න ඕනේ අපි කසාද බැන්දෙක් කෙනා රැයට දත් මදින්නේ නැහැ කියලා. එච්චරයි. that's it. අපිට ඒතර පුළුවන් යාට බුරුසුවක් ගහලා දෙන්න. එහෙම නැතුව ළමයි මේ වැඩේ ඉස්සරහට කරගෙන යන අතර වාරයේදී හරිද? අපි ඒක දැනගත්තොත් එහෙම කවුලක් නෙයි. මේ තියෙන මාකින් ස්කීම්. හරිද? හරි. මේ මාකින් ස්කීමයක් කියන්නේ මෙහෙමයි. අපි මේ මාකින් ස්කීම් උත් බලන්න ඕනේ. මේ කියවලා. කොහොමද පොදු ශිල්ප ක්‍රම ලකුණු දෙන්නේ? අප ලකුණු දෙන ක්‍රමය අපි දන්නේ නැතුව අපිට උත්තර ලියන්න පුළුවන්ගේ. හරිද? ඒ නිසා මේ බහුවර්ණ වලට උත්තර දෙන්නේ කොහොමද? මේ ඔක්කොම මේ මාකින් ස්කීම් වල ඉදලා උගන්වනවා. රයිට්. මේ තියෙන ඔයාලා දකින්න අන්තිම පේපරේ. මේ තමයි 21 පේපරේ ආවේ.
හරිද? මේ MCQ වලට උත්තර එන විදිහ. ඉස්සලා මාකින් එකේ පේපර් එක තමයි පෙන්නන්නේ. ඊට පස්සේ තමයි මේ ඔන්නෝම ගල උත්තර ටික එන්නේ. ඔන්. මේ තියෙන ළමයි net IP address ගන්න ලකුණු 15ක් දෙන IP address ගන්න තමයි මේ තියෙන්නේ මේ. right. ලකුණු 6ක් ඇවිල්ලා තියෙනවා. ත්‍රේ කොටසට අනිතර 1 2 3 කියලා මේ කොටස් ගොඩක් එනවා. මෙන්න මේ වගුව පුරවන්න තමයි අපිට ආවේ. ඒ ලෙවල් වලට මේ වගුව පුරවන්න ආවේ. දැන් මේ වගුව අපි පුරවන්න එපේ. මෙන්න මෙතන මෙහෙයුම් කියන කොටසේ මේ හිස්තන මේ හිස්තන මේ හිස්තන අපි පුරවන්න ඕනේ. ඔයාලට 6 වෙනි පාඩමේදී අපි කියලා දෙනවා එක කරන විදිහ. ඔය හිස්තන තුන මතක තියාගන්න. ඔළුවේ තියාගන්න හිස්තන තුන. දැන් අපි ඔය හිස්තන තුන පුරවන්න ඕනේ විභාගෙදී. ඔන්න මාකටිං ස්කීම් එක එනවා. මේ තියෙන මාකටිං ස්කීම් එක. ඉංග්‍රීසියෙන් තමයි එන්නේ. සිංහල මීඩියම් වේවා ඔක්කොම වේවා මෙහෙම ඉංග්‍රීසියෙන් තමයි මාකටිං ස්කීම් එන්නේ. සිංහල තිබුණාට. එහෙනම් තමයි මාකටිං ස්කීම් එන්නේ. සිංහලෙනුත් දානවා මේ. platform as a service ඔය මම කිව්වේ අතනදී අර අහලා තිබ්බා කියලා. යටතල මොනවාද මේ cloud computing වලනේ. පසුතල සේවා පත්‍ර සවා සිංහලෙන් ලිව්වත් පාස් කියලා ලිව්වත් platform as a service කිව්වත් ලකුණු දෙනවා. ලකුණු දෙනවා. මේවා මම කියලා දෙන්නම් ඈ. මහා දේවල් නෑ ඒ ලෙවල් වල. මෙච්චර දේවල් කියලා දෙන්න මට සිලබස් එක කියලා දෙන්න බෑ නේද ළමයි මම මොකෙක් වෙන්න ඕනේ. ළමයි මේ බලන්න. මෙන්න මාකින් ස්කීම් එක එනවා. ඔයාලට පේනවද මාකින් ස්කීම් මෙහෙම කියන කොටස ඔපරේෂන් කියන කොටස මේ හිස්තන් තුනට උත්තර නැහැ කියලා. දැන් මේ ළමයට අපි ලකුණු දෙන්නේ කොහොමද? තේරුම් ගන්නකො එහෙනම්. මෙතෙන්ට උත්තර තුනක් නැහැ. එතකොට මේ ගාන හදපු එක මේ ගාන පේපර් එකට දීපු එක මේ තුනට උත්තරේ දන්නේ නැද්ද? එතකොට එයා ගාන හදලා නෙවෙයිද පේපර් එකට ගාන දැම්මේ. මේව තමයි ඉගෙන ගන්න ඕනි දේවල්. අපි දැනගන්න ඕනි බය වෙන්න ඕනි කාරණා. උගන්නන්නම් මම දවස් දෙකක් හරි පන්ති දාලා සතියේට මට උගන්නන්න බැරි වුණොත් මම වීඩියෝ ටික දාලා තියෙන DP එකට. DP එකෙන් වීඩියෝ ටික බලහල්ලා. ආයි මගුලක් කරන්න ඕනි. මම උගන්නන ඒවා පළවෙනි 12 වසරම මේ වෙනකොට DP එකේ තියෙනවා. එකේ ඉඳලා. ඕනම් මට සල්ලි ගෙවන්න ඕනේ නැහැ වීඩියෝ ටික බලන්න. හැබැයි ඉතින් මගෙත් එක්ක කතා කරගෙන මෙහෙම ආතල් එකේ ඉගෙන ගන්න බෑ. ඒක ඉතින් මම රෙකෝඩින් එකක් දාලා තියෙන්නේ. ඒකයි මම කිව්වේ ඉගෙන ගන්න ඕනි තරම් අවස්ථා තියෙනවා ළමයි. අවබෝධයට අවස්ථා නැහැ කවදාවත් අපිට. එහෙනම් මෙතන මේ උත්තර නැති කොටස ළමයි මම උත්තර පෙන්නලා කරා. එහෙම එකෙක් හොදේ මම. ඒක මම ප්‍රසිද්ධ මාධ්‍යයක ඩීප් এডুকেෂන් කියන්නේ ලංකාවේ ප්‍රධාන ලොකුම අධ්‍යාපන නාලිකාව. මෙහෙම කළා කරේ මම. මෙහෙම කළා කියලා දුන්නේ. මොනේ වීඩියෝ වරන් බලන්න. මෙන්න මෙහෙමයි උත්තරේ එන්නේ කියලා මේ ප්‍රශ්නේ හදපේ කාටවත් මම කියලා දුන්නා. හරිද? දැන් බය නැතුව මම කියන්නේ නැහැ. හරි. මෙන්න අපිට අදින ඉතිරි ඩයග්‍රෑම්. හරි. ඉතින් අදින ඉතිරි ඩයග්‍රෑම්. මෙහෙම එන්දත් ලකුණු දෙනවා, මෙහෙම එන්දත් ලකුණු දෙනවා, මේ මුන්ට පිස්සු, මේ මිරි ගහලා දෙනවා. මෙතන පුල් මෙෂ් එකක්. මේ මිරි ගහ මේ විභාගෙට අදින්න බෑ ළමයි. හරි. හරි. ක්ලෝස් කරලා දාන්න. වැඩක් නෑ. අපා ක්ලෝස් කරන්නත් එපා. ඔව් කමන්නේ ක්ලෝස් කරලා දාන්න. එහෙනම් 13 වසරේ MCQ 6යි. ඊගාවට එන පාඩම බුදු අම්මෝ එන්න එන්න වැඩි වෙනවා ළමයි කාල පරිච්ඡේද. කාල පරිච්ඡේද 68ක් තියෙනවා. පද්ධති විශ්ලේෂණය හා පිරිසැලසුම්. සිස්ටම් ඇනලයිසිං ඇන්ඩ් ඩිසයින් තමයි සිස්ටම් එකක් ඩිසයින් කරන්න කියලා දෙන්නේ. සිස්ටම් ඩිසයිනර් කෙනෙක් කරන්න. අපි මේකට කියන්නේ තොරතුරු පද්ධති පාඩම IS. පට්ට පාඩමක් උදේ. ඔයාලා දන්නවද මේ පාඩමේදී කියලා දෙන්න ඔයාලට ඇත්ත software එකක් ඩිසයින් කරන්න විදිය. මොකද්ද? software එකක් ඩිසයින් කරන්න විදිය. ළමයි මම ප්‍රායෝගික මෘදුකාංග ඉංජිනේර කෙනෙක්. මම වැඩියෙන්ම කරලා තියෙන්නේ software ඩිසයින් කරන එක. system requirement කරපු එක. project coordinate කරපු එක. මේ පාඩමත් අර OS වගේ ගොඩක් ගුරුවරු හරියට උගන්වන්නේ නැහැ. හේතුව ඒගොල්ලන්ට අත්දැකීම් නැහැ software හදන එක ගැන. නේද? වෙයි මට එහෙම නෙවෙයි ළමයි ලංකාවේ මේ වෙනකොට මං හදපු softwares ගොඩක් තියෙනවා. ඒ නිසා මම දන්නවා මේ පාඩම ආයිතින් හොදටම කියලා දෙන්න. හරිද? මොකද මම මේ පොත් පාඩම් කරලා ඇවිල්ලා උගන්වන ගුරුවරයෙක් නෙවෙයි. මම ප්‍රායෝගිකව මෘදුකාංග ඉංජිනේරුවෙක් විදිහට කටයුතු කරලා දැන් නම් කරන්නේ නැහැ. ඒ අත්දැකීම් අරගෙන ආපු මිනිස්සෙක්. ඉතින් මේ පාඩමෙන් ළමයි ඔයාලා දන්නවද? අහන්නේ සාමාන්‍යයෙන් MCQ 6ක් වගේ. හැබැයි 2020 MCQ අහනවා 10ක්. 2021 MCQ ඇහුව ළමයි 10ක්. අනේ මන් දන්නේ ඇයි කියලා. ඒකට හේතුව ඇයි දන්නවද? මේ පාඩම වැඩි උගන්වන්නේ. ඒ නිසා ඒගොල්ලෝ MCQ ප්‍රමාණය වැඩි කළා. MCQ ප්‍රමාණය වැඩි කරපු ගමන් ගුරුවරු මොකද කරන්නේ? ඇයි මේ පේපරේ සාකච්ඡා කරනකොට මේ ප්‍රශ්න 10 කියලා දෙන්න එපා ළමයිට.
ඒතකොට ළමයි අහනවා සර් මේ 10 අපිට කරන්න තේරෙන්නේ නැහැ නේ බලන්නකො පේපරේ MCQ 10ක් තියෙනවානේ තොරතුරු පද්ධති පාඩමින් කියලා. එතකොට ගුරුවරුන්ට සිද්ධ වෙනවා මේක උගන්වන්න. එහෙනම් 2022 23 24 දරුවන්ට එතකොට ගුරුවරු මේක උගන්වනවා. ඇයි ඒ? ඇයි ප්‍රශ්න 10ක් එනවනේ බයයිනේ. උගන්වන්න මෙපෑ ළමයි නේද? අන්න එහෙමයි පේපර් වලින් ළමයි උගන්වන්න නැති පාඩම් වලට බර තියන්නේ මේගොල්ලෝ. MCQ 10ක් අහන්නේ ඒකයි. ඉතින් මේ පාඩමෙන් ළමයි බොහෝ වෙලාවට ලකුණු 5ක ස්ට්‍රක්චර් එකක් එන්න පුළුවන්. එතකොට ස්ට්‍රක්චර් එකක් ලකුණු 5කින් ආවොත් එසේ එකකින් අහනවා 15 එකකින් 10ක්. ඒ කියන්නේ එසේ 15 කොටසකින් 10ක් එනවා මේ පාඩමේ. එහෙමයි ඔක එන්නේ ඈ. තොරතුරු පද්ධති පාඩමේ. ඊගාවට 8 වෙනි පාඩම database management දත්ත සමුදාය කළමනාකරණ පද්ධති DBMS. ඕකද වාට උගන්වනවා MySQL. පුතේ MySQL වලින් තමයි Facebook, Google, eBay හැදිලා තියෙන්නේ. ලෝකේ ඉන්ටර්නැෂනල් දත්ත පද්ධති විශ්ලේෂණ භාෂාව තමයි MySQL කියන්නේ. MySQL වලින් වාට මෙතන අහනවා ලකුණු 10ක් වගේ. MCQ අහනවා ළමයි 5ක් වගේ. අනිවාර්යෙන් MCQ 3ක් එනවා. එයා මේකෙදි 10ක් ඇහුවොත් මේකෙන් අහන්නේ 5යි. දන්නවද පුතේ මෙන්න මේ දෙක එකතු කරලා තමයි ලකුණු 15ක් එන්නේ. සමහර වෙලාවට ලකුණු 15 ගණන් දෙකකුත් මේගොල්ලෝ හදනවා. ඒ කියන්නේ මේ පාඩමෙන්ම තව 10ක කොටසක් දානවා මෙතෙන්ට. එහෙම මේ පාඩම් දෙක හරි භයානක පාඩම් දෙකක්. මොකද මේ පාඩම් දෙක එකතු කරලා 15 ප්‍රශ්න දෙකක් ගොඩනගනවා දෙකක් එකතු කරලා. ඒ කියන්නේ තනියෙන් 15 වෙන්නේ නැහැ. එතකොට අපිට එක පාඩමකින් ඉන්නේ. මේගොල්ලෝ මේ පාඩම් දෙක කලවම් කරලා තමයි හදන්නේ. ඒ කියන්නේ පාඩම් දෙකම එක වගේ පුළුවන් වෙන්න ඕනේ උත්තර ලියන්න. ඊට පස්සේ එනවා අපිට ළමයි ICT වල තියෙන ලොකුම පාඩම කාල පරිච්ඡේද 74ක්. බුදුම්මෝ පළවෙනි පාඩමේ තියෙන්නේ 28යි. දෙකම එකතු කරාත් 48යි. 48 නෙවෙයි කීයද? 50යි. තුනම එකතු කරාත් 68යි. 12 වසරේ පාඩම් 3ක් ඉගෙන ගත්තත් 68යි. ඒ කියන්නේ මුළු 12 වසරම උගන්වන්න ගත වෙච්ච කාලය යනවා ළමයි මේ ක්‍රමලේඛන උගන්වන්නේ. මේ පාඩමේ උගන්වන්නේ Python programming. ඔයා සීනියර් Python developer කෙනෙක් නම් ලස් එකමාරක් විතර පඩි දෙනවා ළමයි දෙමඩ කොට වර්චස් ආයකේ. දෙමඩ කොට වර්චස් ආයකට ගන්නවා ළමයි සීනියර් Python developers ලා. සීනියර් උනිත් නෑ Python developers ලා ගන්නවා. හොඳ පඩි. ඒ කියන්නේ Python හොඳට ඉගෙන ගත්තොත් ජොබ් එකක් තියෙනවා. ඒ ලෙවල් කරලා යන්න අමාරුයි. උපාධියක් කරන්න ඕනේ. ඉතින් ඒනට ඉතින් බේසික් ටික හදා ගන්න පුළුවන් Python වලින්. Python වලින් ඔයාලා දන්නවද MCQ 10ක් එනවා. ඔන්න කොහොමද 13 වසරේ පාඩම් ටික ස්ට්‍රක්චර් එනවා 5ක් වගේ. මේක මෙතෙන්ට එන්න විදිහක් නැහැ. ඉත් කෑම. මේවා ලියනවා නේද? හැමෝම පොතේ ලියාගෙන ඉන්න හොඳයි. ස්ට්‍රක්චර් එනවා 5ක්. තනි ලකුණු 15ක එසේ එකක් එනවා. එවෙන් කිරීම කියලා හිතමුකෝ. මේ නිකමට බලන්නකො ළමයි මේ පාඩමේ එන ලකුණු ටික. ඒ කියන්නේ 15යි 5යි 20යි දෙකට බෙදුවාම 10යි. 10 10 20යි. මේ පාඩමෙන් විතරක් 100න් 20ක් එනවා. මේ 12 වසරම අතහැරලා Python ඉගෙන ගත්තා ලාභයි ළමයි. ඇයි මුළු 12 වසරෙන් වෙන්නේ 125යි. මම කිව්වා නේද දැන් ඔය අවබෝධය නැතුව ඉගෙන ගන්න එපා කියලා. දැන් ඔයාලා දන්නවා ළමයි Python පාඩම කොච්චර වැදගත්ද එහෙනම් කියලා. හරි සාධාරණයි 12 වසරේ පාඩම් තුනකින්වත් පීරියඩ් 74ක් කවර් වෙන්නේ නැහැ. එතකොට මුළු 12 වසරෙන්ම අපිට එන්නේ 125යි. හැබැයි 13 වසරේ Python විතරක් ඉගෙන ගත්තොත් මේ 120ක් 120ක් Python පුළුවන් නම් ඔයා ඉතින් ගොඩේ ගොඩ. ඇයි? Python පුරුදු වෙලා තව පාඩම් දෙකක් විතර බලාගෙන ගියා නම් S එකක් තියෙනවා. S එකක් තියෙනවා. මුළු අවුරුද්දම Python ඉගෙන ගත්තත් කමන්නේ. මේවා දන්නේ කවුරුවත්. හරිද? මේවා දන්නේ කවුරුවත්. ඉතින් කියනවා බලන්න මේ අද උගන්වන්න. හිතන්නකෝ. ඉතින් කියනවාද උගන්වන්න. මම ඒ ළමයිට කාටවත් දොස් කියන්නේ නැහැ. ඒ තමයි ඕගොල්ලෝ මෙච්චර කල් පුරුදු වෙච්ච විදිය. ගුරුවරුන්ගෙන් ඉගෙනගෙන පුරුදු වෙච්ච විදිය. ඒ පුරුද්දට තමයි ළමයි ඕගොල්ලෝ ඉගෙන ගන්නම ඉන්නේ. ළමයි ඔය විදිහට මේ ලංකාවේ හැමෝම ඉගෙන ගත්තනම් මේ රටවල් වලට මෙහෙම වෙයිද බං? ඔය කියන විදිහට හැම එකම ඉගෙන ගත්තනම් නේද? ඕගොල්ලෝ ගිය පන්ති නේද? අම්මෝ ලංකාවේ උගන්වන ගුරුවරු ටික ඔන්ලයින් එකේ ඉන්නේ. ඕගොල්ලන්ට WhatsApp වලින් එන මැසේජ් තොගයක්. normal එන text message තොගයක්. එන call ටිකක්. ගෙදෙට්ට එන leaflet කන්දරාවක්. මේ හැමෝම උගන්වන්නනේ දෙයනේ මේ දේවල් කරන්නේ. හැබැයි ඉතින් වගකීමෙන් කියන්නේ මගේ කිසිම leaflet එකක් ඕගොල්ලන්ගේ ගෙදෙට්ට ඇවිල්ලා නැහැ.
අද වෙනකම් මගෙන් එක කෝල් එකක් ඕගොල්ලන්ට ඇවිල්ලා නැහැ පන්ති එන්න කියලා. ගිය සතියේ ඇවිල්ලා මගේ මේ ගෲප් තියෙන්නේ ළමයි 500 ඉන්න WhatsApp group. කියලා පුළුවන් නම් එක කෝල් එකක් මගෙන් ඇවිල්ලා තියෙනවද කියලා. යකෝ ළමෙක් දාලා කෝල් 500ක් අර මේ ගන්නවනේ බා. රුපියල් 5000ක් දීලා. කෝල් එකකට 10 ගානේ. 5000ක් දෙන්න බැරුවේ. ඇවිල්ලා තියෙනවද? ලීප්ලට් කෝල් මේ මම හිම කෝල් කරලා ගෙන්නගෙන එහෙම කරන්නේ නැහැ. පින තියෙන්න ඕනි. පින තියෙන එක විතරයි එන්නේ. මේ අද මෙතන ඉන්න ඔක්කොම ටික පින් කාර්යය. ඔයගොල්ලෝ හිතලා බලන්න. බුද්ධිමත්ව තීරණයක් ගන්න. හැබැයි ඔය පින අනිත් උන්ටත් කියපල්ලා ගිහිල්ලා නැත්තම් ගොඩක් උන් දන්නේ නැහැ. දැන් ඔය DPK අපි උගන්වනවා ලයිව් එකේදී ළමයි නේ. DPK ලයිව් එකේදී ගොඩක් ළමයි නෑනේ. ඇයි ඒ පින නැහැ? දන්නේ නැහැ ගොඩක් අය. ඇයි මාකටිං කරන්නේ නැහැනේ? පිස්සුදනේ. ධම්මික පිරිවෙර TVK ඇඩ් දාලා, පත්තරේ ඇඩ් දාලා නේද? පෝස්ටර් ගහලා මේ අපි නිකන් උගන්වනවා වරෙල්ලා කියන්නේ. පිස්සුදනේ. නෑ, එයා සේවයක් කරනවා. පින තියෙන උන් ටිකේ සේවය ගනි. එච්චරයි. එයා සේවයක් කරනවා ළමයි හැම ගුරුවරයෙක්ම ධම්මලා A level subject 20ක් ලයිව් යනවා. අපි හැමෝම අවංක උගන්වනවා සුපිරියට. වාසනාව පින් බලයේ තියෙන උන් ටිකේ වෙලාවට ලයිව් එකට ඇවිල්ලා ඉගෙනගෙන විභාගේ පාස් වෙලා ජීවිතේ ගොඩ යනවා. සල්ලි ගෙවන්නේ නැහැ ෆ්‍රී නිකන් ඉගෙනගෙන. අනිත් උන් ළමයි සල්ලිත් අරගෙන අඩුත් දාලා ළමයිව ගන්නවා. ඒ කියන්නේ සල්ලි දීලා පන්තියට එන්නත් ඕනේ. ටීවී එකේ ලක්ෂ 50ක් විතර දීලා අඩුත් දානවා. මම බනින්නේ නැහැ කාටවත්. බනින්නේ. එහෙනම් දැන් ඔයාලට තේරෙන්නේ නැති Python වල තියෙන වැදගත්කම. එහෙනම් අද ඉඳලා Python ඉගෙන ගන්න. කොහොමද අද ඉඳලා Python ඉගෙන ගන්නේ? ඔන්න tricks. මොනවද කියලා දෙන්න ඉපැයි. ඉතින් මම කෝස් එකක් කරලත් කරේ. ICT ඉගෙන ගන්න තියෙන ඉන්ටර්නැෂනල් හොඳම වෙබ්සයිට් එක තමයි w3school.com. මේක තමයි ජාත්‍යන්තර වෙබ්සයිට් එක. ඉන්ටර්නැෂනල්. ඔයාලගේ හැම ප්‍රශ්නයක්ම මේ O level වල A level වල පවා HTML වලින් පවා ගණන් හදන්නේ මේ සයිට් එකේ. මේකේ සර්ටිෆිකේට් ගන්නත් පුළුවන්. get certificate. සර්ටිෆිකේට් ගන්නත් පුළුවන්. මේකේ තියෙනවා ළමයි ඔයාලට අපි යන්නේ HTML අසල කරනවා මේ දෙන්නේ. මේ බලන්න HTML. ඔයාලගේ 10 වෙනි පාඩමේ HTML. මේකෙන් HTML ටික ඉගෙන ගන්න ළමයි. අද ඉඳලා මම උගන්වනකම් ඉන්න එපා. මම උගන්වනකම් ඉන්න එපා. පොලිෂ් කරගෙන එන්න HTML. ඉගෙන ගන්න මේකෙන් CSS ඔයාලට උගන්වන්න තියෙනවා. ඔයාලට උගන්වන්න තියෙනවා SQL 8 වෙනි පාඩමට. ඉගෙන ගන්න මේකෙන් SQL ටික හොදට. 9 වෙනි පාඩම Python උගන්වන්න තියෙනවා. ඉගෙන ගනින්න බම් මේකෙන් Python සුපිරියටම මෙතන ඉඳලා මේ ඉගෙනගෙන exam මේක exam එක කරලා සහතිකෙත් ගනින්න. මම උගන්වනකම් ඉන්න එපා. ඉගෙන ගනින්න මෙතනින් PHP ටික ගිහිල්ලා මට උගන්වන්න තියෙනවා. දැනට විතරක් ළමයි අපේ සිලබස් එකේ පාඩම් 4ක් HTML CSS SQL Python PHP 5 වෙබ්සයිට් එකක් තියෙනවා ඉගෙන ගන්න A to Z ප්‍රැක්ටිකල් එක. ආයි නිකන් කාගේවත් දාවට ගිහිල්ලා වහල්ලු වෙලා නිකන් උන්ගේ ලොකු සීන් බලනවට වඩා ජෙනිවින් තනියෙන් ඉගෙන ගන්න බැයිද මෙතනින්? ඉගෙන ගන්න වරෙල්ල මං ගාවට එදාට එන්නේ හැම එකම එතකොට මේ දේවල් ගැන අවබෝධයක් කරගන්න. මං කියලා දෙන්නම් ප්‍රැක්ටිකලි කොහොමද වෙබ්සයිට් එකක් තනියෙන් හදන්නේ කියලා එදාට. ඊට අමතරව Java වලට ආස එකක් ඉන්නවනම් මෙතනින් Java ඉගෙන ගන්න. C C++ C# මෙතනින් ඉගෙන ගන්න. මේ තමයි අපි ICT විෂය ඉගෙන ගන්න තියෙන දේවල්. එහෙනම් ඒ වෙනුවෙන් වෙබ්සයිට් තියෙනවා ළමයි නොමිලේ. ඊට පස්සේ කියනවා අපි පාඩම් පටන් ගත්තට පස්සේ අනේ සර් තේරුන්නේ නැහැ අනේ මන්ද තමයි මේවා ඉගෙන ගත්තේ කියලා. මොන බූරුවද බං? තමන්ගේ සබ්ජෙක්ට් එක ගැන අවබෝධයක් තියෙනවා නම් ඒවා ඉගෙන ගන්න මේ වගේ වෙබ්සයිට් තියෙනවා නම් ඔය ගෙදෙට්ට වෙලා කකුල් දෙක උඩ දාගෙන බුදියගෙන ඉන්න වෙලාවේ ගිහිල්ලා මේ සයිට් එකකට වෙලා ඉගෙන ගනින් මේවා. කවුරුවත් තමන්ට කරලා දෙන්නේ නැහැ බලෙන් ඇවිල්ලා පස්සේ. අපි දැනගන්න ඕනේ දේවල් කරගන්න. ඒකට හරි ගුරුවරයෙක්ගේ හරි පාරේ යන්න ඕනේ. එහෙනම් හරියට ලියාගත්තනේ W3 school කියලා. ආයි මම කියන්නේ නැහැ. ආදරෙන් කියන්නේ මේ. ආදරේ හින්දායි මේ කියන්නේ. මොකද මම ICT වලට ආදරෙයි. ඒ නිසා ICT කරන ඔබලටත් මම ආදරෙයි. මට වැඩක් නැහැ ඔයගොල්ලෝ හාරිස් පත්තුවේ මයංගනේ ඉන්න. මොකද ලංකාවේනේ. ලංකාවේනේ ඉන්ටර්නෙට් තියෙනවනේ. ඉගෙන ගන්න. එහෙම නැතුනම් ලේබල් ගහ ගන්න එපා ළමයි අපි දුෂ්කර පළාත්වල වුන්. අපිට මොකුත් නැහැ. අපි අඩු කුලේ, අපි අඩු ආදායම්ලාභී, අපිට ග්‍රාම සේවක සාතිකය ඕනේ. අපි සමුද්දිලාභී. අපි එතන තමයි අපිට වරද්ද ගත්තද. ලේබල් එක ගහගත්තා. ලේබල් එක ගහගත්තා. අපි අඩු ආදායම්ලාභී, අපි දුෂ්කර පළාත්වල ළමයි, අපි දුෂ්කර පාසල්, අපි සමුද්දිලාභී ලේබල් එක ගහගෙන එතන ඉඳලම ජීවිතේ බැරෙනකම්ම නේද? අපි මහා කරුණයක් ගෙවනවා. මෙතන ඇත්තේම ළමයි ලේබල් ගහපු. ලේබල් එක ගලලා විසි කරහල්ලා. ලේබල් එක ගලලා විසි කරහල්ලා.
ඔය ආර්ට් කරන උන්ට එහෙම කියන්නේ ආටු කියලා. මට ඒ තරම් තරහක් නෑ ළමයි. නේද? ඔය මැත් සයන්ස් කරන උන් එහෙම ආර්ට් උන්ව නිකන් ගරහනවා. කරන්න කියහම උන්ටත් ආර්ට් විෂයන් තුනක්. විෂයන් තුනක් කරලා A level කරන්න කියහම ආර්ට් වලින්. ඒ තුනක් ගන්න. කරයිද බලන්න. ඔය ඔතන තමයි වැරදින ප්‍රධාන තැන. සබ්ජෙක්ට් වලට ළමයි බෙදෙනවා. මැත්ස් හොඳයිද ටෙක් වලට වඩා? ටෙක් හරිනේ නේද? මැත්ස් තමයි හොඳ. රෙද්ද තමයි ඉතින් මේ. විෂයන් පහම එක වගේ බර තියෙන විෂයන් පහක් තියෙන්නේ. හැම එකම අමාරුයි එක වගේ. වෙනස තියෙන්නේ ඒ සබ්ජෙක්ට් වලට ආදරය කරන එක. ගණන් හදන්න ආදරය කරන එක මැත්ස් කරනවා. සින්දු ලියන්න කලාවට ආදරය කරන එක ආර්ට් කරනවා. කොමර්ස් වලට ආදරය එක, ආර්ථිකයට ආදරය එක, ව්‍යාපාර වලට ආදරය කරන එක කොමර්ස් කරනවා. ඉතින් තමන් සබ්ජෙක්ට් එකට දරන ආදරය යනුව තමයි අමාරු ලේසිය තීරණය වෙන්නේ. ඉතින් ආර්ට් කරන එකේ ගණන් හදන්න ආදරේ නම්, ඒක විද්‍යාවට ආදරේ නම්, ඒක ආර්ට් කරන්න આવොත් එහෙම ඒකට ආර්ට් වලින් ඒ තුනක් ගන්න බෑ. මොකද ඌ ආදරේ නෑ ඒකට. උඩ තාලෙට සින්දුවක් කියා ගන්න බෑ. තාලෙට සින්දුවක් ලියන්න බෑ. ඉතින් එහෙව් එකක් පුළුවන් ද ළමයි මේ මැත්ස් කරන එකේ ආර්ට් කරන්න බෑ. ඒ වගේම තමයි සින්දු ලියන්න හැකියාවක් තියෙන. ඒ වගේ කලාවට ආදරය කරන එකේ මැත්ස් කරොත් එහෙම ඌට සංසාරේ පා වෙනවා. හරි වෙලාව යනවා දැන් ඇති කියනවා බනිනවා නේද අනේ මන් දන්නේ අද ළමයි ඕගොල්ලෝ නිකන් කරකෝල අතෑරීම වගේ මීට කලින් මෙහෙම පන්ති වල ඉඳලා නේද බැනුනුත් අහලා ආදරෙත් අරගෙන නේද ආදරෙත් අරගෙන බැනුනුත් අහලා ජීවිතෙත් අවබෝධ කරගෙන සිලබස් එකත් අවබෝධ කරගෙන මොන හරි දෙයක් ඉගෙනගෙන තමයි මේ පැය දෙකේ අද දවස ගත කරන්නේ ඕගොල්ලෝ මම කියන්නේ උදේ පාන්දර මේ පන්තියේ එන්න කියලා දැන් බලන්න ගිය සතිය අපිට ළමයි 70 ගානක් හිටියේ මම අවංකව කියන්නේ මේ වහගෙන ඉඳලා මට නමුත් අයියෝ මේ පන්තියේ ළමයි 70 දින කියලා ඔව් මම කිව්වා අඩුවෙන්ම සම්බන්ධ වෙන හොඳම පන්තිය ගිය සතියේ ළමයි 70 ගානක් විතර අද ළමයි 40 ගානයි. ගෲප් එක ගෲප් එකක ඉන්නවා ළමයි 500ක්. ඒ වගේ ගෲප් තියෙනවා 10ක් විතර. එම් පේනවා නේද ළමයි කොච්චර සොම්බි ඉන්නවද කියලා අපිත් එක්ක. කොච්චර සොම්බි. ඒ කියන්නේ මොලේ දෙන්න බැරි උන් කොච්චර ඉන්නවද කියලා අපිත් එක්ක. පින නැති උන්. පව්කාරයෝනේ අපි හැමෝම. ඒ කියන්නේ උඹලා එකෙන් තේරුම් ගනින්න බං. උඹලා හොද උන් උඹලා. උඹලට වරදින්නේ නැහැ. මගේ ලින්ක් එකට උදේ පාන්දර හැරිලා අවංකව ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන ඉගෙන ගන්න ඕන කියන අරමුණෙන් අහිපු ළමයි ටිකක් බම් මේ ඉන්නේ. බලලා වරදින්නේ නැහැ. මාව විශ්වාස කරලා ඇහිල්ලා මම එක තැනක එක බයිලාවක් කියුවේ නෑ හොඳේ. විනාඩියෙන් මම මේ බලගේ ජීවිතය 2024 වෙනකන් යන අවුරුදු දෙකමාර ගැන අවබෝධ කරලා දෙනවා. බලේ කහන් ඉන්නවා. එක දිගට මෙතන හිටියා. ඔය ඩේටා ඉවර වෙලා හරි ෆෝන් එක ඕෆ් වෙලා හරි ගියුන් ඇරෙන්න අනිත් උන් ටික මෙතන එක ගැම්මෙන් හිටියා. බලලා වරදින්නේ නැහැ කවදාවත්. උඹලට වරදින්න මට වරදින්න ඕනේ. මට වරදින්නේ නැහැ මම පව් කරන්නේ නැහැ මම බොරු කියන්නේ. එහෙනම් අපිට ඔන්න එනවා 10 වෙනි පාඩම වෙබ් ඩෙවලොප්මන්ට්. ළමයි මේ වෙබ් ඩෙවලොප්මන්ට් පාඩමේදී තමයි ඔයගලන්ට මම අර කිව්වා HTML CSS PHP උගන්වන්නේ. හරිද? මම කිව්ව නේද ඔය තුනම දැන් W3 ස්කූල් තියෙනවා කියලා. අනේ ඉතින් අපිට සල්ලි ගෙවලා ඉගෙන ගන්න කලින් නිකන් ඉගෙන ගන්න ඒකෙන්. එතකොට මට හරිය ලේසි ඔයගොල්ලොත් එක්ක මේක කරගෙන යන්න. පැය 60ක් උගන්වන්නේ. පීරියඩ් 60ක් උගන්වන්න තියෙනවා. ලොකු පාඩමක්. MCQ එනවා මේකෙන් 1 2 3 4ක් 5ක් වගේ. ස්ට්‍රක්චර් එනවා ළමයි ලකුණු 10ක්. එසේ එන්නේ නැහැ. ඊගාවට IoT සාර්ව ද්‍රව්‍ය අන්තර්ජාලය IoT. ඔන්න දැන් මෙතනදී කියන්නේ devices කියන්නේ. Internet of Things කියලා. MCQ දෙකක් වගේ අහන්න පුළුවන්. ස්ට්‍රක්චර් නැහැ, එසෙත් නැහැ. ඊගාට එනවා ව්‍යාපාර තුල තොරතුරු හා සංනිවේදනයේ තාක්ෂණය. e-commerce කියලා අපි මේකට කියන්නේ. e-commerce පාඩම. මේක ලකුණු පීරියඩ් 12යි MCQ අහනවා ළමයි දෙකක් වගේ. ලකුණු 10ක ස්ට්‍රක්චර් එකක් එනවා එසේ එන්නේ නැහැ. ඊගාට අන්තිම පාඩම තොරතුරු සංනිවේදන තාක්ෂණයේ නව ගැඹුරු සහ අනාගත දිශානතිය new trend of ICT. future computer. අනාගතයේ ඉන්න තියෙන පරිගණක. නේද? bio inspired computer, natural inspired computer, quantum computer, DNA computer අනුක පරිගණක. ඒ වගේම emotional computer, ඒ වගේම කන්සෙයි පද්ධති අන්න ඒ වගේ මේ වෙන ඇඩ්වාන්ස්ම කාරණා ඉගෙන ගන්න තියෙන ඉතින් ලකුණු එකක් දෙකක් වගේ එතනත් එන්න පුළුවන්. එසේ යහන්නෙත් නැහැ ස්ට්‍රක්චර් අහන්නෙත් නැහැ. ඒ කියන්නේ මේ අන්තිම කොටස් ටික ළමයි සුපිරිම පාඩම් MCQ පමණයි එන්නේ. මොකද ඔය ආයේ පාඩම් ටික ඉගෙන ගත්තේ නැත්නම් මේ MCQ ටික කවර් කරගන්න බෑ. ඒතර මම සාමාන්‍යයෙන් දැන් MCQ කියලා තියෙනවා මෙතනින් කීයද කිව්වේ 25යි 12යි 37යි නෑ 12යි 37යි මෙතනින් 6 12ක් එනවනේ 10ක් ගමුකෝ නේ 10 එතකොට අතන 20 මෙතනින් 15යි නේ සෝරි 15යි MCQ 15යි නේ ආවේ 15යි 27යි 5යි 32යි 42යි 42යි අපි ගත්තොත් එහෙම මෙතන 6ක් එනවා 48යි මෙතනින් ඉතින් 3ක් වගේ ආවොත් අවුල් අවුට් නෑ 50කට කිට්ටු වෙන්න ඔන්න හදලා තියෙන්නේ. ඒ කියන්නේ මම ඇවරේජ් නෙදුන්නේ ඉතින් මෙතනින් 5ක් එන්න නැතුව 4ක් එන්න පුළුවන්.
මේවෙන් ගොඩක් කාට එක එක ඉන්නේ. මම මේ 2 2 කියලා කිව්වට ඇවරේජ් එන්නේ එක එක. ඇවරේජ් එන්නේ එක එක. 21 කියලා හිතයි දැන්. එක එක වගේ එන්නේ බොහෝ විට දෙකක් එන්න පුළුවන්. ඒතර එහෙනම් ප්‍රශ්න 50 එන්නේ. දැන් ওই ප්‍රශ්න 50ට ඔයගොල්ලෝ පේපරේ උත්තර ලියන්න නම් මේ මුළු පාඩම් සෙට් එකේම හැමදේම ඉගෙන ගන්න ඕනේ. නැත්නම් ලකුණු 50න් 35ක් ගන්න බෑනේ. එතකොට මෙතනදී දැන් ඔයාලට පේනවා ළමයි එසේ ප්‍රශ්න එන පාඩම් මොනවාද කියලා. එතකොට ඕගොල්ලෝ වැඩිපුර බර තියලා ලෑස්ති වෙන්න ඕනේ එසේ ප්‍රශ්න ලියන්න. ඒ ලකුණු 15 4ක් ගහගන්න ඉපේ අපි. නේද? එතකොට ස්ට්‍රක්චර්ස් අහන්නේ මොනවද? මේ පාඩේ ස්ට්‍රක්චර්ස් අහලා තියෙන්නේ මේ උඩනියුත් නෑ යටිනුත් නෑ මැද පාඩම් ටික. කියන්නේ 13 වසරේ මැද තමයි අපිට වැදගත්ම පාඩම් ටික තියෙන්නේ. 14 ඉන්නේ නේ ව්‍යාපෘතියක් අපි කරන්නේ. හැබැයි මම කරනවා. මම ඕගොල්ලන්ට මේ 10 වෙනි පාඩමේදී ළමයි වෙබ් ඩිසයිනින් කෝස් එකක් කරනවා. අපි ගිය පාරත් කරා මගේ YouTube එකේ වීඩියෝස් පවා තියෙනවා. වෙබ් ඩිසයිනින් කෝස් එකක්. එහෙම කළා ඕගොල්ලන්ට සහතිකයක් දෙනවා. ඒ කියන්නේ මම සම්පූර්ණයෙන්ම ඔයාලට වෙබ්සයිට් එකක් තනියෙන් හදන්න කියලා දෙනවා. හරිද? මේක ඇතිවමයි මම මේ වීඩියෝ දාලා හොදේ මේ තියෙන්නේ. සම්පූර්ණ වෙබ්සයිට් එකක් හදන්න දීපු වීඩියෝ. මේ කලින් 23ට කරපු පාඩම්. 2021 දැන්. ඕගොල්ලන්ට රෙකෝඩින් එක මගෙන් ඉල්ලන්න ඕනි කට්ටිය ඉන්බොක්ස් දානවා ගෲප් එකට දාන්නෙත් නැහැ. මේ තියෙන්නේ අපි හදාගෙන යන ලස්සන දෙයක් කරන්න ළමයි. මේ වගේ මම ඔයාලට සම්පූර්ණ වෙබ්සයිට් එක මේ විදිහට හදාගන්න. මේ මතීෂ හැම වෙලේම ඔය අහන ප්‍රශ්න තාම විසඳගත්ත. දැන් උනත් ඕගොල්ලෝ මේ වීඩියෝ ටික බැලුවොත් මේ වගේ වෙබ්සයිට් එකක් හදන්න පුළුවන්. බටන් දාලා, ගැලරි දාලා, ඔක්කොම දාලා ඊට පස්සේ ඔයගොල්ලන්ට මීට වඩා සුපිරි සයිට් එකක් අන්තිමට හදනවා. හදලා ඔයගොල්ලෝ මේ වෙබ්සයිට් එක ඩොමේන් එකක් අරගෙන ඉන්ටර්නෙට් එකට දාලා ඒ ඩොමේන් එක මට එවන්න www. කියලා. එතකොට මම ඔයාලට වෙබ් ඩිසයිනින් සහතිකයක් දෙනවා. මගේ ග්‍රැෆික් කෝස් එක කරපුන්ට මම ග්‍රැෆික් ඩිසයිනින් සහතිකයක් දෙනවා. ස්කිල් දෙකක් මම හදලා දෙනවා. ඊට අමතරව හાર્ඩ්වෙයාර් වර්ක්ෂොප් එක කරනවා. මතක තියාගන්න ඔය ටික කරලා තමයි බං එළියට දාන්නේ. ඒ ලෙවල් රිසල්ට් ආපු ගමන් ওই දෙක පෙන්නලා රස්සාවකට ගිය හැකි. ඒ ස්කිල් දෙකක් තියෙනවා. වෙබ් ඩිසයිනින් ස්කිල් එකයි ග්‍රැෆික් ඩිසයිනින් ස්කිල් එකයි. එන ඉස්කෝලේ වල ඕක කරේ නැතුණාට අපි ඕක කරනවා. මේ තියෙන කෝඩින් ටික. HTML, CSS, PHP ඔක්කොම දාගෙන කෝඩ් කරලා මේ විදිහට හදලා දෙනවා. මේ මම ඒවා YouTube එකට දාලා තියෙන්නේ බලපල්ලා නිකන් සල්ලි ගන්න නෑ ඕවට අපි. ඒත් බලලා තියෙන්නේ 396යි. හැබැයි ගෑණියෙක් රෙද්දක් උස්සගෙන නටුවනම් මේ වීඩියෝ එකේ ළමයි මේක දැන් ලක්ෂ 3ක් විතර views ගිහිල්ලා. නේද? ගෑණියෙක් රෙද්ද උස්සගෙන නටුවනම් මෙතන ලක්ෂ 3ක් විතර views ගිහිල්ලා. හැබැයි වෙබ්සයිට් එකක් හදන විදිය උගන්වලා දාලා තියෙනවා වීඩියෝ එකක් නිකන් බලන්න කියලා 396යි තියෙන්නේ. මම බයින් එක සාධාරණයි නේද? හරි. මේ තමයි යට රෙද්ද තව තියෙනවා. පැය දෙකකින් සල්ලි හම්බ කරන්න මේ තියෙන්නේ. ආයෙත් මේ how to create website 2 hour. පැය දෙකකින් වෙබ්සයිට් එකක් හදන විදිය. මේ දාලා තියෙනවා. බලන්න. මේ හැමදේම දාලා තියෙනවා. ඩිසයින් ටික දාලා තියෙනවා. මේ තියෙන පෝස්ටරයක් Photoshop වලින් පෝස්ටරයක් හදන්නේ කොහොමද? දැන් graphic course එකට එන්න බැරි වෙච්ච උන් ඉන්නවනම් මේක බලන්න. පෝස්ටරයක් හදන්නේ කොහොමද? තනියෙන්. මේ දෙන්නේ අපි හදන පෝස්ටරේ උගන්නන පෝස්ටරේ. ඒ කියන්නේ වෙලවන්න හදලා පෙන්නපු පෝස්ටර් මේ. ඒ වගේම පෝස්ටර් තමයි ඉන්ටර්නෙට් එකේ තියෙන්නේ මේ. මම හැදුවා වගේ මේ. එතකොට ඒ වගේම Google එකේ පෝස්ටරයක් අරගෙන තනියෙන් හදන විදිහ. ඉතින් මේක බලුවා නම් තනියෙන් පෝස්ටරයක් හදලා ඔයගොල්ලන්ට. Photoshop වලින්. මේ මුල ඉඳලා ඒක හදන විදිය මේකේ තියෙනවා. ඉතින් හැමදේම දීලා තියෙන්නේ මගේ ගාව. නීලවංශය කියන්නේ ඒකයි. හරිද? නීලවංශයට සාදරයෙන් පිළිගන්නවා. ඔබ නීලවංශයේ සමාජිකව වීමට කැමති නම් ලබන සතියේ ඉඳලා පාඩම පටන් ගන්නවා. රෙජිස්ටර් වෙලා කරලා පේමන්ට් කරලා එන්න ඕන. හරිද? එතකොට ඒ අහරහා ටෙක්නික් පාඨමාලාව ලැබෙනවා. මේක ඇතුලේ ඔක්කොම පාඩම් ටික දාලා තියෙන්නේ. රයිට්? මේ තියෙන 2023 අපි උගන්වපු පාඩම් මෙන්න මම උගන්වන විදිහ මේ තියෙන්නේ. අර ඔයාලට මේ උගන්වන විදිහටමයි මේ උගන්වන්නේ. මේ 2023ට පළවෙනි පාඩම උගන්වපු විදිහ මේ ගෙන එනවා මහන්න. එයා මේ රෙදි ටික මේ විදිහට එයාගේ දත්ත වලට භාවිතා කරලා එයාගේ දත්ත විදිහට එයා ගන්න මේ රෙදි. අරගෙන හැවිලා එයාව ප්‍රොසෙස් කරලා ළමයි මහනවා මොනවද? ඇදුම්. ඒ ඇදුම් කියන්නේ එයාගේ ඉන්ෆර්මේෂන් එක. පැහැදිලිද දැන්? බලන්නකො ප්‍රොසෙස් දෙකක්. දැන් මේ ඒ කියන කම්පැනි දැන් කම්පැනි දෙකක් ගමුකෝ. ඒ කියන කම්පැනිය නූල් අරගෙන එයාලා හදනවා රෙදි. එහෙනම් එයාලා කොහොම තමයි උගන්වන්නේ. දැනුත් උගන්වන්නේ එහෙමනේ නේද? එදත් ඉගැන්වෙන්නේ එහෙම තමයි. එතකොට මේ වැවේ කෑවි දාලා තින්නේ මේ විදිහට ඔයගොල්ලන්ට උගන්වනකොට ලස්සනට නේද? සුන්දරව නේද? මියුසික් එකක් මියුසික් එකක් එහෙම තේරෙන්නේ නැහැ කියනවා නම් ඉතින් ඒක ළමෙක් වෙන්න බෑ ළමයි. හරිද? ළමෙක් වෙන්න බෑ. ඉතින් දැන් ඔයගොල්ලෝ එන්න තේරුම් ගන්න ඕනි තරම් පන්ති වලට ගිහිල්ලා එන්න හැදේ. නැත්නම් මේ තේරෙන්නේ නැහැ නේ මාව. හරි මේක කොහොම බලා ගන්න අපි මෙතන මේක ඉවර කරනවා. මටත් අමාරුයි කාලත් නැහැ. කාලත් දෙනවා. දැන් ඔයගොල්ලන්ට උන් තේරෙනවා ඇති පේපර් එකට ලකුණු වෙන විදිය. හරිද? රාමුන් පිට තාම පටන් ගත්තේ නැහැ ඉතින් මේ අදනේ ඔයගොල්ලන්ගේ පන්තිය පටන් ගත්තේ. ඉස්සෙල්ලම. දැන් මම ওই විදිහට ඔක්කොම 2024 පන්ති ටික පටන් ගන්න ඉපෑ ළමයි. ඒ ටික පටන් අරගෙන රාමුන් පිට වැඩේ කරමු ඔක්කොම ටික එකතු වුණාම. දැන් මම මේ මගේ 2024
බලකාය හැදුවා දැන් 2024 බලකාය හැම අවුරුද්දකම මගේ බලකායක් ඉන්නවා. ඒ බලකායට මම වැඩ දෙනවා. ඒ වගේම සල්ලි හම්බ වෙන වැඩ ඒකට දානවා. එතකොට මේ බලකායෙන් මම වෙනම ට්‍රේන් කරලා සෙට් එකක් ගන්නවා තමයි ස්කිල් වලට. එහෙම 2023 මට බලකායක් ඉන්නවා. මම බලකායන් ටික පෙන්නන්නම්. මේ තියෙන මගේ ළමයි 23 බලකාය. මේ 22 බලකාය. එතකොට ඒ බලකාය මේ විදිහට අපි වැඩ ටික කරගෙන යනවා. දැන් මේ ඊයේත් මෙහෙම දාලා තිබ්බ අපේ ළමෙක් මේ තියෙන. ඒ කියන්නේ ඒක ඇතුලේ අපි වෙනම කතන්දර යන්නේ. මම 24 බලකායත් හැදුවා. ඕගලන්ට ලින්ක් එක දාලා නැහැ. මේ තියෙන 2024 බලකාය. මොන දැන් ඒකෙත් අපි මේ වැඩ ටික පටන් අරගෙන මේ යනවා. හරිද? ඒ කියන්නේ හැම අප්ඩේට් එකක්ම මේ බලකායට දානවා. ඒකට දැනට මේ ඉන්නේ මගේ ළමයි 84ක් එකේ රෙජිස්ටර් වෙලා ඉන්නවා මගේ පන්තියේ. ඕගොල්ලෝ නෑ තාම. ඕගොල්ලන්ට අදනේ පටන් ගත්තේ. එතකොට මේ බලකායට තමයි මම රාමු එම්පීට ලින්ක් එක දාන්නේ. හරිද? රාමු එම්පීට. ඒතර මේ මගේ ෆිසිකල් පන්ති. ඒතර මගේ මේ ෆිසිකල් පන්ති අනේවා මේ තියෙන්නේ. ඉතින් මේ ෆිසිකල් පන්ති වල යන්නේවා. දැන් ඊයේ ටීවී කියන අපේ පාඩම ගියා. නේද? ඕගොල්ලන්ට මාව ටීවී එකෙන් බලන්න පුළුවන් හැමදාම ඉරිදා 7ට හරිත ටීවී එකෙන්. ඉතින් ගෙදරට පෙන්නන්නේ නේද? මේ අපිට උගන්වන සර් ඔන්න ටීවී එකේ යනවා. මේ ළමයි දාලා වෙන ෆොටෝ ඉතින් මේ සර් දැන් හරිත ටීවී එකේ යනවා කියලා. එතකොට මේක දැන් අපි මේ බත්තර මුල්ල පන්තිත් අපි බත්තර මුල්ල පන්ති ළමයි 106ක් ඉන්නවා. 100ක් වගේ ඉන්නේ. හරි. ඒක තාම පටන් ගත්ත විතර එක දවසයි. ඉතින් ඒ වගේ දැන් ඒ ඔක්කොම එකතු කළා දැන් මේ මහරගම ළමයි ටික. එතකොට මහරගම ළමයි සහ බත්තර මුල්ල ළමයි විතරයි තාම මෙතෙන්ට අරන් තියෙන්නේ. මම අවිස්සාවේල්ල ළමයි ටික අරගෙන නැහැ. මේ අවිස්සාවේල්ල ළමයි ටික 2024 ICT අවිස්සාවේල්ල ඒකෙත් අපේ ළමයි 233ක් ඉන්නවා අවිස්සාවේල්ල. ඔයගොල්ලෝ වීඩියෝ එහෙම දකින්න ඇති. එතකොට ඒගොල්ලෝ තාම බලකායට ගත්තේ නෑ. මොකද ඊයේ තමයි ඒගොල්ලන්ට පන්තියේ තිබුණේ. එතකොට ඔය ඒගොල්ලෝ ඔක්කොම දැන් මේ බලකායට ගන්න. මේ බලකායට අරගෙන මේක ඇතුලේ වෙනම ට්‍රේන් කරනවා ඔයාලා. ඒවා වෙන පන්ති වල වෙන්නේ නෑ. ඒකට මගේ ගෝලියෝ එනවා. මගේ ගෝලියෝ ඇවිල්ලා ඕගොල්ලන්ට විශේෂ වැඩසටහන් කරනවා. මම ඒක ඉක්මනටම කරන්නම්. මගේ දැනට දැන් මෙයාත් මේ 22 ළමෙක්. එතකොට එයාට මම ගොඩක් වැඩ දීලා තියෙනවා. මෙතින් මේ 22 එක්කෙනාට මම දැනට දීලා තියෙන වැඩ. මෙතින් එයා හදන ඩිසයින් රයිට්. මම නියම ඩිසයින් එකක් දෙයක් පෙන්නන්නම්. මෙයාට මම සෙට් කරපු කස්ටමර් කෙනෙක්ගේ අදහස් නේ තියෙන්නේ. එතකොට එයා මෙයාට සල්ලි දාලා තිබ්බා. මම සල්ලි දාපුවත් කියන්න. එහෙම වැඩ තියෙනවා. හරි මේ account number එක මට එවලා තියෙන්නේ. මම කොහොමද account number එවන්න එයාට මේ 2000ක් දාලා තිබ්බා. මම කොහොමද 2000ක් දාලා. කියන්නේ එයාලා මම වැඩක් කෙරෙව්වා. මෙතින් එයා කරලා දීපු වැඩේ මට මෙතින්. එයාට මම ඩිසයින් කියලා දෙනවා. මේ කොරියන් ටී එකක්. කොරියන් වල තේ එකක්. මෙතන සිංගමී කොරියන්. එතකොට එයා මේ වැඩේ කළා මට දුන්නා. එතකොට එයාට ඒකට හරියන්න සල්ලි හම්බ වුණා. මෙතන එයා මේ වැඩේම මම ගයිඩ් කරපු විදිය. මුලින් ඉඳලා මම ගයිඩ් කරා වොයිස් දාලා. මේ වර්ඩ් එක එහෙම නැතොර ලෝගෝ එක වගේ කලින් දැම්ම වගේ දාන්නකෝ. ටිකක් හයිලයිට් වෙන්න. ඔය ලෝගෝ එකට උඩින් විනාඩි දෙකකින් කිරිත එකක් කියන එක ඒට උඩින් හරි. එනවනේ. පේනවනේ ඩිසයින් හදන්න කියන් තියෙන අමාරුව. නෝකනේ මම ඕක කරන්නේ නැත්තේ. එතකොට මම මේ විදියට ගයිඩ් කරනවා හැමෝම මේ මුලින් ඉඳලා වොයිස් දාලා ගයිඩ් කරලා ෆයිනල් අවුට්පුට් එක මෙහෙම ගත්තා. හරි. එතකොට ඒ බලකායේ අපේ ඉන්න සමාජිකයෝ මම මේ කිව්වේ නිකමට හරිද? එකෙක් ගැන විතරයි මේ කිව්වේ. රයිට්. එතකොට මේ වැඩ ටික එහෙම ගියා. ඔය බලකායන් මම මේ කිව්වේ. ඉතින් මෙතන අපේ ඔක්කොම ගෲප් ටික දැනට 2024 කියලා ගැහුවාන් ඉන්න ගෲප්. ඒතර ඒ ගෲප් ටික ඇතුලේ මේ දැනට යන වැඩ ටික ළමයි මේ තියෙන්නේ. නදුන්දා ෆොටෝ එකක් කරලා දාලා තිබ්බේ. රයිට්. ඉතින් වැඩ ගොඩක් යන ඔක්කොම කියන්න බෑ. අද මට මෙන්න මේවයි වෙන්නේ කියලා ළමයි. මොකද මගේ තියෙන වැඩ ටික මම පස්සේ කියන්නම්. ඒවා හම්බ වෙන්නේ මාව විශ්වාස කරලා මගෙත් එක්ක එක දිගට ඉන්න උන්ට. හරිද? එහෙම නැතුව මේ නිකන් මේ දවසකට පන්තිය බලන්න ඇවිල්ලා පන්තිය හොදර නරකද කියලා බලලා මේ යන උන්ට නම් මගෙන් එහෙම බෙනිෆිට්ස් ලැබෙන්නේ නැහැ. හරිද? මගේ ගාව ඉන්නවා දැනට 22 ළමයි දවසට 10000ක් හොයන. හැමෝටම මෙතෙන්ට එන්න බෑ. ඒක කට්ට කාලා ඒ ගයිඩ්ලයින් වලින් මම ඔයාලට සෙෂන් එකක් කරවනවා. එයාලව සෙෂන් එකක් කරනවා ඔයාලට ලෑස්ති වෙලා ඉන්න. හරිද? ඉතින් මේ ඔය ටික තමයි අද සිද්ධ වෙන්නේ. ඉතින් ඔන්න දැන් මේ වැඩ ටික පටන් ගත්තා. ලබන සතියේ පළවෙනි පාඩම පටන් ගන්නවා. මම හිතනවා මම ටියුට් එක පෙන්නුවා ගිය සතියේ. ලබන සතියේ ටියුට් එක හම්බ වෙනවා. ඒගොල්ලන්ට ටියුට් එක කුරිය කරයි. ඔයාලට පේමන්ට් එක කරාට පස්සේ තමයි එන්නේ. අපි ටියුට් එක නැතුව ලබන සතියේ පටන් ගමු. ඉතින් මට මෙන්න මෙහෙම දෙයක් වෙන්න ඕනි දැන්. ඕගොල්ලෝ මොකක් හරි ගෲප් එකක මගේ ඉන්නමනේ. හරිද? හරි. මම ඉස්සෙල්ලා මෙතන පන්ති ඉවර කරලා ඉන්න පොඩ්ඩක් ඉන්න. මම රෙකෝඩින් එක නතර කරන්න. මේ රෙකෝඩින් එක බලන මේ ලින්ක් එක බලපු තව ළමයි ඉන්නවනම් මට මැසේජ් එකක් දාලා ආපු ලින්ක් එකකින් සම්බන්ධ කරගෙන අපිව ඔයගොල්ලන්ට පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. හදවතට එකගව පන්තියට එනවා නම් එන්න. මම කාටවත් බනින්නේ නැහැ. හැමෝම ගුරුවරු හැමෝම මහන්සි වෙන්නේ ඔයගොල්ලෝ වෙනුවෙන් උගන්වන්න. හැබැයි අපි මහන්සි වෙන්නේ ඔයගොල්ලන්ට උගන්වන්න විතරක් නෙවෙයි. මේ රට මේ ලෝකයේ ජය ගන්න. එහෙනම් ඔන්න මම මෙතන මේ රෙකෝඩින් නතර කරනවා. රෙකෝඩින් එක නතර කරන රෙකෝඩින් එක